right බලන්න මේ question number 1 වල තියෙන්නේ match the question නේද කොහොම දීලා තියෙන්නේ match the question කියලා ප්‍රශ්නය ඔයාලට මම ස්ක්‍රීන් එක ටිකක් ලොකු කරන්නම් නේද එතකොට තව ලේසියිනේ නැත්තම් ඔයාලට පේනවා අඩු වෙන්න පුළුවන් හරිද ඒක නිසා මම ඔයාලට ස්ක්‍රීන් එක ලොකු කරලා දෙන්නම් අපි අනිත් යාළුවෝ ටිකවත් ඇඩ් කරගෙන right මම දැන් ටිකක් ස්ක්‍රීන් එක ලොකු කරන්නයි හදන්නේ ඔන්න දැන් හොඳට පෙනේ අපි සාමාන්‍යයෙන් බලමු මේ grade 8 paper එකක කොයි විදියටද ප්‍රශ්න තියෙන්නේ කියලා නේ ඉතින් මේ question number 1 ඔයාට පේනවා මේ පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ match the questions ප්‍රශ්නය ගලපන්න නේද match කරන්න තියෙන්නේ ගලපන්න විභාග පේපර් එකේ එන්නේ මෙන්න මේ වගේ එකක් අපි ඒක කලින් දැකලා තිබ්බොත් තමයි අපේ හිතට මේ වගේ පේපර් එකක් දැක්කම ලකුණු ගොඩාරියක් ගන්න ලියන්න හිතෙන්නේ ලකුණු 5යි හම්බ වෙලා තියෙන්නේ නේ බලන්න මේ තමයි පළවෙනි පේපර් එක නැත්තම් අපි කියන පළවෙනි ප්‍රශ්න පත්තරේ match the questions with the answers ප්‍රශ්නේ ගලපන්නලු match the questions මොනවත් එක්කද ගලපන්නේ with the answers පිළිතුරුත් එක්ක නේද ප්‍රශ්නේ තියෙනවා මේ පැත්තේ ඔයාගේ වම් අත පැත්තේ නේද ආන්සර් එක තියෙනවා මේ පැත්තේ කොහොමද ගලපන්නේ කියලා මම එකක් දෙකක් පෙන්නන්නම් හරිද අපි පස්සේ මම මේ පේපර් එක ඔයාලට ක්ලාස් එක ඉවරලා එවනවා ඊට පස්සේ ඔයාලට පුළුවන් ආන්සර්ස් දාලා තනියම කරලා එවන්න හරිද ඔයාලගේ කවුරු හරි යාළුවෙක් ජොයින් වෙන්න ඉන්නවා නම් මට මම ගාව තිබ්බ නම්බර්ස් වලට තමයි මම යවුවේ සමහර අයට මට යවන්න බැරි වුණා හරිද ඉතින් ඒ අයට මේ ෆෝවර්ඩ් කරාට ගැටලුවක් නැහැ ලින්ක් එක write the correct letter හරි දැන් මට කවුරු හරි ළමයෙක් කියන්න බලන්න letter කියන එකේ තේරුම මොකක්ද කියලා කාටද කියන්න පුළුවන් අපි බලමු දැන් කවුරුත් මොකුත් කියන්නේ නැහැ අපි වැරදුනට කමක් නැහැ මයික් එක ඔන් කරලා නේද නිතික ඉන්නවා අකුර මෙනුලි නේද ආන්සර් එක දුන්නේ ඔව් මෙනුලි ආන්සර් එක හරි your answer is correct letter කියලා කියන්නේ අකුර නේද අක්ෂරය අපි letter කියලා හැමෝම දන්න එකක් තියෙනවා ඒ තමයි ලියුමටත් කියනවා letter කියලා නේද ඒ කොහොම වුණත් letter කියලා කියන්නේ අපි මෙතනදී නම් අකුර කියලා කියන එක අක්ෂරය ඉතින් මේ හැමෝම දන්නවා නිවැරදි අකුර ලියන්න තමයි තියෙන්නේ නේද මේ letter කියලා කියන්නේ එහෙනම් අපි කවුරුත් දන්න ලියුම නෙමෙයි මෙතනදී නම් අක්ෂරය කියලා කියන එක නේද අකුර letter කියලා කියන්නේ අකුර එහෙනම් correct letter කියලා කියන්නේ ළමයි නිවැරදි අකුර කොහේද ලියන්නේ මේ box එක ඇතුලේ ලියන්න තියෙන්නේ කොටුව ඇතුලේ නිවැරදි අකුර ලියන්නලු නේද welcome ජෙරම් යාවත් අපි පිළිගන්නවා ක්ලාස් එකට ඉතින් අද මම මේ කියලා දෙන්නේ කොහොමද අපි grade 8 paper එකක් තියෙන්නේ සහ grade 9 paper එකක් කොයි විදිහටද එන්නේ කියන එක ගැන 8 9 දෙකම එකතු කරලා කතා කරන්න හදන්නේ paper දෙකේම හැඩතල කියලා දෙන්න 8 එක කතා කරන්න හේතුව තමයි 8 වසරෙත් ගොඩක් අධ්‍යාපන කටයුතු අඩාල වුණා මේ අවුරුද්ද ඇතුලේ නේද first one is done for you කියලා තියෙනවා මේ ප්‍රශ්නේ හරිද ඉතින් පළවෙනි එක ඔයා වෙනුවෙන් කරලා තිබෙන්නේ ඒකේ තේරුම තමයි පළවෙනි එක ඔයා වෙනුවෙන් කරලා තියෙන්නේ බලන්න ඔයාට කොච්චර ආදරේද කියලා නේද කට්ටිය first one is done for you අපි බලමු නිකන් මේකේ දැන් ප්‍රශ්නෙට ගිහිල්ලා නේද මම ඔයාට answers දෙන්නත් right පළවෙනියටම තියෙන්නේ how often නේද කට්ටිය මේක how often කියලාත් කියනවා එහෙම ගැටලුවක් නැහැ නේද how often මම මේ කියවන ඒවා හොඳට ඔයාට පුළුවන් ඕනනම් short note කොලේ එක ලියා ගන්න ළඟ ලියා ගන්න මේ වගේ නේද දැන් මේ how often කියලා කියන එකේ තේරුම තමයි නේද කොච්චර ඒ කියන්නේ කොච්චර කාලෙකින්ද නේද ඒ කියන්නේ
කොච්චර කාලෙකින්ද කියන අදහස තමයි සරලව මේකේ තේරුම. How often නේද? How often do you go for cricket practice? කොච්චර කාලෙකින්ද? How often මේක ගැටලුවක් නෑ how often කියලා කිව්වට. මොකද foreignersලා එහෙම නැත්නම් සුද්දෝ මේක often කියලාත් කියනවා. හැබැයි සමහර සුදු ජාතිකයෝ එහෙම නැත්නම් ඉංග්‍රීසි පාවිච්චි කරන අය මේ T අකුර කියන්නේ නැහැ. එයා ඒක ප්‍රොනවුන්ස් කරන්නේ නැහැ. හරිද? ඒ හේතුව තමයි එයාලා එක සයිලන්ට් ලෙටර් එකක් විදිහට තියාගෙන ඉන්නවා. සයිලන්ට් කියලා කියන්නේ සද්ද නොකර ඉන්නවා කියන එක නේද? How often do you go? Go කියන්නේ යනවනේ for cricket practice. ක්‍රිකට් පුහුණු වීම සඳහා කොච්චර කාලයකට වතාවක්ද ඔයා යන්නේ? කොච්චර කාලෙකින්ද ඔයා යන්නේ? නේද? සාමාන්‍යයෙන් යන වාර ගාන අහන්නේ. කොච්චර කාලෙකින්ද? සතියකට සැරයක්ද? නේද? මාසෙකට සැරයක්ද? Can anyone give me the answer? ඔයාට මේක දීලා නම් තියෙනවා. කොච්චර කාලෙකින්ද ක්‍රිකට් ප්‍රැක්ටිස් වලට යන්නේ කියලා අහනවා. ඉතින් everyone can see the answer. හැම පුතෙක්ටම දුවෙට්ටම දකින්න පුළුවන් මොකක්ද ආන්සර් එක කියලා. නේද? ඒක නම් අපිට දීලා තියෙනවා E කියලා. එහෙනම් correct letter එක තමයි ලියන්න තියෙන්නේ දැන්. ආන්සර් එක මේක twice a week කියන එක. නේද? ඒකේ ආන්සර් එකට අදාළ අකුර තමයි ලියන්නේ. අපි මෙන්න මේ E අකුර තමයි ගෙනහල්ලා උඩින් දාලා තියෙන්නේ. දැන් හැමෝටම පුළුවන් ඒක නිවැරදිව කරන හැටි තේරෙනවා. නේද? මේ E අකුර ගෙනහල්ලා මෙතනින් දාලා තිනවා. right? හැමෝටම තේරුණානේ මේ කියන එකනේ. මම ක්ලාස් එක ඉවර වෙලා මේකේ රෙකෝඩින් එකකුත් වීඩියෝ එකකුත් ඔයාලගේ WhatsApp එකට YouTube අප්ලෝඩ් කරලා ඒකේ link එක දෙන්නම්. ආයි free time එකක නැවත වතාවක් බලා ගන්න. මේ මම පැහැදිලි කරන්නේ කොහොමද අපි grade 8 paper එකක් හැදිලා තියෙන්නේ? ඒකේ තියෙන ප්‍රශ්න මොනවද? ඒකෙන් ගන්න පුළුවන් දේවල් මොනවද කියන එකයි. එතකොට paper එකක් එන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ. next one. sorry. ඊට පස්සේ මට තව දෙයක් තියෙන වැදගත් දෙයක් කියන්න. හරිද? ඔයාට පේනවා මේ මම කොළ පාටින් කොටු කරන්නම් කොටුවක් අඳින්නම් කොළ පාටින් ඔයාට පේන්න පොඩි වචනයක් වටේ. පුළුවන් ළමේ හැමෝටම පේනවා මම මේ කොටුව අඳින්න හදන්නේ. ඔන්න දැන් ඇඳා. නේද? practice. දැන් මෙතන ඔයාට පේනවා විශේෂ අකුරක් තියෙනවා මේ C අකුර. හරිද? මේ C අකුර මෙතන. right? මම මේ C අකුරට ඊතලයේ චූටියට තියන්නම් හැමෝටම පේනවා මේ C අකුරනේ. හරි. එතකොට හැබැයි මම ලිව්වොත් මෙන්න මෙහෙම. ඒ කියන්නේ ඔතනට S අකුරක් දාලා. හරිද? මෙන්න මෙහෙම. SE කියලා දැම්මොත්. හරිද? දැන් මම ලියලා තියෙනවා තව එකක් practice. මේ උඩ එකක් practice කොළ පාට කොටුවේ තියෙන එක මේ රතු පාටින් now I typed a word with letter S. practice දෙකේම තේරුම් එකයිද දෙකේ තේරුම් දෙකක්ද කියලා කාටද පුළුවන් මට කියන්න. මම challenge එකක් දෙනවා. පුළුවන් නම් කියන්න බලන්න. අපිට වරදින්නේ ඔන්න ඔය වගේ තැන් තමයි නේද? දෙකම practice. come on. වරදුනට කමන්නේ. අපි ඉන්නේ. දෙකක්. වචන දෙකක්. very good. කවුද ආන්සර් එක දුන්නේ? මිනිදු. මිනිඳු භාග්‍ය. දැන් මට කියන්න කවුරු හරි පුතෙක් හරි දුවෙක් හරි පුළුවන් නම් මේ දෙකේ තේරුම් දෙක වෙන වෙනම වැරදුනට කමන්නේ. වැරදෙන්නේ නැතුව නම් ඉගෙන ගන්න බෑ අපිට නේද? වරදින්න ඕනි සෑහෙන්න. පළවෙනි එක්කෙනාගේ තේරුම තමයි ළමයි ඔයාට පුළුවන් මෙන්න මේවා කියනකොට ෂෝට් නෝට් කොලේ ලියා ගන්න නේද? මේ වෙනස්කම්. නේද? ප්‍රැක්ටිස් කියලා කියන්නේ පළවෙනි එක noun එකක්. පුහුණු වීම. නේද? එහෙම නැත්නම් පුහුණුව කියන එක. හරි? පුහුණු වීම එහෙම නැත්නම් පුහුණුව. මේ SE දාලා ලිව්වහම පස්සේ තේරුම වෙනස් වෙනවා. SE දාලා ලිව්වට පස්සේ තේරුම තමයි මේක ක්‍රියාපදයක්. එතකොට පුහුණු වෙනවා කියන verb එක තමයි එතකොට. පැහැදිලිද? එහෙනම් PRACTICE practice කියන්නේ පුහුණුව, PRACTISE practice කියන්නේ පුහුණු වෙනවා කියන ක්‍රියාපදේ. දැන් අපි බලමු sentence එකක් ලියලා. නේද?
දැන් මම ලියනවා මේ මෙහෙම ඔයාට හොඳට පුහුණු වෙන්න පුළුවන්. ඔන්න ඔය සෙන්ටෙන්ස් එකයි තව එකක් ලියනවා. right. මම ඔයාගේ නේද පුහුණුවට අගය කරනවා. දැන් මෙහෙම මම සෙන්ටෙන්ස් දෙකක් ලියලා ඔය දෙක වෙන වෙනම ලියලා පෙන්නන්නම්. ඔය දෙක දාන හැටි. දැන් පළවෙනි එකේ තියෙන්නේ පුහුණුව කියලා නේද? ඒ කියන්නේ නාම පදයක් පුහුණුව. I right capital අගය කරනවා. I appreciate අගය කරනවා කියලා කියන්නේ appreciate. I appreciate මොකද්ද? your ඔයාගේ practice right පුහුණුව කියන එක එහෙනම් CE දාලා තමයි ලියන්නේ. ඔන්න මම නැවත delete කරලා පෙන්නුවා. පුහුණුව අගය කරනවා. එහෙනම් මෙතන මේ පුහුණුව කියන නාම පදය නේද? මම ඔයාට හොඳට පුහුණු වෙන්න පුළුවන්. දැන් පුහුණු වෙනවා කියලා අදහස් තියෙන්නේ. එතකොට ලියන්නේ අපි නේද? මම මේක sentence එකක යොදලා පෙන්නනවා. You can ඔන්න මම S අකුර ලොකුවට ලිව්වා නේද? You can practice well හොඳට. You can practice well එහෙනම් එතන ලියන්නේ SE දාලා. හොඳට මතක තියාගන්න. කොයි හරි වෙලාවක ওই දෙක පැටලෙන්න આવොත් ඔයාට දැන් මේක පුළුවන්. අපි පොඩි කාලෙදි කරන්න ඕනේ. නැත්තම් මේ කාලෙදි කරන්න ඕනේ. ඔන්න ඔය වගේ අපිට පැටලෙන දේවල් එකින් එක ලිහලා යන එක. නැත්තම් when you are in grade 11 or grade 10 right you can't change your habits. එතකොට ඔයාට වගේ පුරුදු වෙනස් කරන්න බැරි වෙනවා. So you should do it right now. ඔයා ඒක දැම්ම කරන්න ඕනේ. ඔයාට හොඳට පුහුණු වෙන්න පුළුවන්. You can practice well. පැහැදිලිද? එහෙනම් මම මේ පාට ඇඳලා තියෙන ඒවා ටික delete කරලා දාන්නම්. ඔයාට පුළුවන් මේවා ඔයාගේ ළඟ තියෙන පොතේ short note එකක් විදිහට ලස්සනට ලියන්න. නේද? ලියනකොට capital simple මාරු කරන්න බෑ. ඔයා ක්ලාස් එක ඉවර වෙලා ඒ ගත්තු කර ඉන්න short note එකක් හදනවනේ. ඒ short note එකේ ෆොටෝ එකක් ගහලා ඔයාට පුළුවන් මගේ numbers දෙකක් තියෙනවා. හරිද? ඒ දෙකෙන් ඕන එකකට දාන්න. right මම ඒකත් කියන්නම්. ඒ දෙකම save කරලා තියාගන්න. හරිද? එතකොට තමයි ලේසි. මගේ WhatsApp numbers හතරම හතරක් තියෙනවා. මම ඔයාලට දෙකක් දෙනවා. මෙන්න මේක තමයි එක අංකයක්. හරිද? හරි. පැහැදිලිද? මේක නම් හැමෝම දන්න එක. මේක හැමෝම දන්නවා. everybody know this. මේ උඩ නම්බර් එක තමයි මම ගොඩක් වෙලාවට පාවිච්චි කරගෙන වැඩිපුර ඉන්නේ. ඉතින් ඒකයි දෙකම සේව් කරගත්තා නම් හරි. එතකොට ඔයාට ලේසි නේද? කොහේ හරි කොලයක ලියලා තියාගන්න. ඉතින් අපි නම්බර් 2 වලට යමු. ප්‍රශ්න පත්‍රයක් කතා කරනකොට අපිට අහුවෙන මෙන්න මේ වගේ දේවල් අපි හිත යන්න ඕන. What do you like to eat for your dinner? What do you like? මොනවටද ඔයා කැමති? නේද? මොකක් කරන්න කැමතිද? To eat කන්නට. for කියන්නේ සඳහා. Your dinner කියලා කියන්නේ ඔයාගේ මොන කෑමද? dinner කියන්නේ උදේ කෑමද, දවල් කෑමද, රෑ කෑමද? right? yes. දුවේ කාන්ස් එක දුන්නා. dinner කියන්නේ මොකද්ද? රෑ කෑම නේද? රාත්‍රී කෑම වේල. right dinner කියන්නේ රෑ කෑම. එතකොට lunch කියන්නේ breakfast. dinner කියන්නේ රෑ කෑම, lunch කියන්නේ දවල් කෑම. ඔයා කියන්නේ lunch eat කියලාත් නේ. right lunch කියන්නේ දවල් කෑම. මේ දවල් ආහාරය කියන එක. breakfast කියන්නේ කවුරුත් දන්නවා උදේ ආහාරය. අපි කියනවා never skip your breakfast කියලා. never skip
your breakfast. කවදාවත් උදේ කෑම නොගෙන ඉන්න එපා. උදේ ආහාරය නේද? breakfast. dinner කියන්නම් රෑ කෑම. එහෙනම් ආන්සර් එකට ළමයෙක් මට උත්තරේ දැම්ම. ඕන්න chat section එකෙන් දාන්නත් පුළුවන්. අපි හැමීට ඉස්සරහට කතා කරමු. හරිද? බය වෙන්න එපා කොයි වෙලාවකවත්. What do you like? ඉතින් ඔයාලට පේනවා මෙතන like කියන වචනේත් මම මේ ප්‍රශ්න මේකෙත් තියෙනවා I like noodles කියලා. එහෙනම් ආන්සර් එකට අදාළ letter එක තමයි F. ඒ නිසා මම ගෙනහල්ලා මෙතනින් type කරනවා මොන letter එකද? F කියන letter එක. හරිද? ඉතින් letter F ඔතනට දානවා. පැහැදිලි? මම නිකන් මේ ප්‍රශ්න ටිකක් වැඩියෙන් කියලා දෙන්නම්. How far? නේද? How far? කාටද කියන්න පුළුවන් ආන්සර් එක? How far කියන එකේ තේරුම මොකද්ද? How far? කාටද පුළුවන් මේකේ තේරුම කියන්න? How far? Right. හොඳයි දුවෙක් හරි පුතෙක් හරි. Yes, මෙනුලි දානවා answers very good. I appreciate මෙනුලි. කාටද පුළුවන් මේ වචනේ තේරුම කියන්න? How far? Come on. talent එක පෙන්නන්න. කොපමණ දුරද? කොපමණ දුරද? very good. කොච්චර දුරයිද? How far? නේද? කොච්චර දුරයිද කියලා අහන එක. How far? How far is it from your school? ඔයාගේ පාසලේ ඉඳන් to home ගෙදරට කොච්චර දුරයිද? ඔයාගේ ඉස්කෝලේ ඉඳන් ඔයාගේ ගෙදරට කොච්චර දුරයිද? නේද? එහෙනම් මේ ප්‍රශ්න වල තියෙන අමාරු වචනත් අපි ඉගෙන ගන්න ඕනේ. අන්න එතකොට තමයි අපිට හොඳට vocabulary එකක් හැදෙන්නේ. How far කොච්චර දුරයිද? නේද? ඉතින් ආන්සර් එකක් ඔයාලට හොයාගන්න පුළුවන්. කොච්චරයිද කියලා කිලෝමීටර්ස් වලින් දීලා ඇති ආන්සර් එක. right number 1 answer number 1 nearly 10 km කියලා තියෙනවා. කිලෝමීටර්ස්. nearly කියලා කියන්නේ ළමයි ආසන්න වශයෙන්. මොකද්ද nearly කියන්නේ? ආසන්න වශයෙන් කියන එක තමයි nearly කියන එකේ තේරුම. නේද? මේකේ තේරුම ආසන්න වශයෙන් කියන එක. right? ආසන්න වශයෙන් කිලෝමීටර් 10ක්. එහෙනම් අපි මෙතනට ගෙනහලා දානවා ඒ අකුර මෙතනටනේ. පැහැදිලිනේ? මම ඒක එතන ලියලා පෙන්නන්නම්. ඒ අකුර දානවා එතනට. Are you interested in reading? ඔයා කියවන්න කැමතිද? කියවීම සම්බන්ධයෙන් ඔයා කැමැත්තක් තියනවද කියලා අහන්නේ. දැන් මේ ළමයි interested in කියන එක ඇවිල්ලා විශේෂ වචනයක්. හරිද? මේක ඇවිල්ලා interesting නෙමෙයි. දැන් ඔයාලා දන්න වචනයක් තියෙනවනේ. එයා වෙනස් වෙන එක්කෙනෙක්. දැන් අපි හැමෝම දන්න interesting නේද? ඒ කියන්නේ interesting කියලා කියන්නේ සිත් ගන්නා සුළු කියන එක. නේද? එහෙම නැත්නම් චමත්කාර ජනකයි, එහෙම මනහරයි. interesting නෙමෙයි මේ තියෙන්නේ. ඒ වගේම වෙන එකක්. නේද? interesting කියන්නේ නම් සිත් ගන්නා සුළු කියන එක වගේ එකක් නේද? සිත් ගන්නා සුළු. very good answers දානවා. ගොඩක් හොඳයි. හැබැයි interested in කියලා කියන්නේ කැමති කියන එක. මොකද්ද? interested in කියන එකේ තේරුම ඇවිල්ලා කැමති කියලා කියන එක. මේ වචන ලියා ගන්න ඕන. හරිද? interested in මේකේ තේරුම තමයි කැමැත්තෙන් යුතුයි කියන එක. මම ලියලා පෙන්නනවා හැමෝටම කැමති. දැන් අපි බලමු යාව දාලා තව වාක්‍යයක් හදලා. නේද? ඒ කියන්නේ like කියන එක හා සමානයි ටිකක්. නේද? දැන් උදාහරණයක් විදිහට ළමයි මම පෙන්නන්නම් ඔයාලට. මේකේ තේරුම මොකද්ද? කැමති කියන එක. හරිද? කැමති. මම වෙන වාක්‍යයක් ලියලා පෙන්නන්නම්. මම සංගීතයට කැමතියි. හරිද? බලන්න මේවා තමයි ඉගෙන ගන්නවා කියන්නේ අපි. මම සංගීතයට කැමතියි. දැන් අපි හැමෝම දන්නවා මේක ලියන්නේ I like music කියලා ඕනනම් නේ. I like music. කොහොම ලියන්නත් පුළුවන්. හැබැයි මම මේ වෙලාවේදී මේක ලියන්නේ ওই විදියට නැතුව ওই පල්ලෙහා තියෙන විදියට ලියනවා. එතකොට අපිට ඕන වෙනවා I am කියලා දාගන්න ඕන. I'm interested in music. පැහැදිලිද? අපි කිව්වොත් ඇය නේද? ඇය
චිත්‍රපටි වලට කැමති කියන අදහස බලන්න. ඔයාලට පුළුවන් මේව ෂෝට් නෝට් එකේ ලියා ගන්න නේද? ඇය චිත්‍රපටි වලට කැමති. දැන් චිත්‍රපටි වලට කැමති කියලා ලියද්දී ඇය කියලානේ තියෙන්නේ මෙතන. ඇය ඒක වචනයිනේ නේද? සිංගියුලර්නේ. ඇය කිව්වම එක මිනිස්සයයි ඉන්නේ. ඉතින් අපි බලනවා she නම් is දාන්නේ. She is interested in movies. Movies කියන එකට තව එකක් තමයි films නේද? She is interested in movies. Movies කියලා කියන්නේ චිත්‍රපටි කියන එක. නැත්නම් films නේද? හැමෝම දන්නේ films කියන වචනේ. right එහෙනම් මේ ප්‍රශ්නය තුල තිබෙන වචන පවා අපි දැන් ඉගෙනගෙන යන්නේ. මෙහෙම හුරු වෙවි තමයි අපි පේපර් කතා කරන්නේ. හරි මේකට answers දැන් ගොඩක් අය දැම්මා. මම එයාට ස්තුතිවන්ත වෙනවා. I thank you so much for giving the answers and you just understood how the first question comes. කොහොමද පළවෙනි ප්‍රශ්නේ එන්නේ කියලා හැම ළමයෙක්ම ඉගෙන ගත්තා. ඒ වගේ මේකේ තියෙන පොඩි දේවලුත් අපි කතා කරා. ඉතින් මේ එකකට එක ලකුණ ගානේ ලකුණු 5ක් හම්බ වෙනවා. නේද? ඊළඟට බලන්න තියෙන එක දෙවෙනි ප්‍රශ්නේ question number 2. මේක ඇවිල්ලා අර අපි කතා කරන එක වගේ ටිකක් වෙනස් එකක් මේකේ තියෙන්නේ හිස්තැන් පුරවන්න. බලන්න අපිට දීලා තියෙනවා there are 5 questions. right you have to fill these blanks. අපිට විල්ලා මේ පහ පුරවන්න තියෙනවාට ඕනනම් answers දෙන්න පුළුවන් මට. කිසි ගැටලුවක් නැහැ. answers chat section එකට දාන්න මම දෙන answers කියවනවා. ඒ වගේ මම පැහැදිලි කරනකොට ඒවයි මෙනුලිගේ answers මට ඇවිත් තියෙනවා. නිතිකගේ answer එක ඉල්ල තියෙනවා. සමාධිගේ answers පෙන්නනවා මට. right. ඒ අයට ගොඩක් හොඳයි තව දාන්න පුළුවන් නම්. ඒ වගේ මම මේ පැහැදිලි කරලා දෙන්නේ දෙවෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ළමයි එන්නේ 8 වසරේ නම් ඉස්තම් පුරවන්න නේ. අනවිත් තියෙන. එතකොට මේක ඇවිල්ලා කොටුවේ යට තියෙනවා ළමයි වචන සෙට් එකක්. මේ වචනවල නොදන්නා වචන තියෙනවා නම් මම ඔයාලට කියලා දෙන්නම් ඒවයි තේරුම් මොනවද කියලා එකින් එක. ඉතින් ඔන්න ඔය වගේ වචන ටිකක් කොටුවක් ඇතුළට දීලා ප්‍රශ්නය ටිකක් දීලා ඉස්තන් වලට දාන්න තමයි එන්නේ. ඉතින් ඒ ටික දැම්මොත් ඔයාලට පුළුවන් easily you can take 5 marks. ලකුණු 5ක් නොමිලෙම තමන්ගේ බෑග් එකට දාගන්න පුළුවන්. බෑග් එක කියන්නේ තමන්ගේ මේ report එකට එහෙම නැත්නම් subject එකට දාලා ලකුණු මල්ලට ලකුණු ටිකක් දාගන්න පුළුවන්. නේද? දැන් මේ endangered කියලා තමයි පළවෙනි එක තියෙන්නේ. E අකුරෙන්. හැමෝටම පේනවනේ. endangered කියලා කියන්නේ මොකද්ද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න. කද්ද තේරුම? වඳ වීමේ එහෙම නැත්නම් වඳ වී යාමේ කියන එක තර්ජනයට ලක් වී ඇති කියන එක. ලක් වී සිටින නේද? වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින කියන අර්ථය තමයි endangered කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඒක තේරුමක් තමයි ඒක. වඳ වී යාමේ තර්ජනයට ලක් වී සිටින. right? endangered. healthy කියලා කියන්නේ number 2 healthy. හරිද? healthy. දෙවෙනි එක මොකද්ද? healthy. healthy කියලා කියන්නේ සෞඛ්‍ය සම්පන්න කියන එක. හරිද? මේක තේරුම තමයි healthy. මේක අපි සිංහල අදහස් තමයි සෞඛ්‍ය සම්පන්න. නේද? සෞඛ්‍ය සම්පන්න කියන අදහස. සෞඛ්‍ය සම්පන්න. ඊළඟට තියෙන ලස්සන වචනයක් ටිකක් අමුතු එකක්. කෑලි දෙකක් තියෙනවා ඒ වර්ඩ් එකේ. බලන්න. eye catching කියලා තියෙන්නේ. eye catching. නේද? eye catching. eye catching කියලා කියන්නේ net ඇද ගන්නා සුළු කියන එක. මොකද්ද? net ඇද ගන්නවා. eye කියන්නේ ඔබ දන්නවා ඇහැ කියන එක. catch කරනවා කියන්නේ අල්ල ගන්නවා නේද? right. eye catching කියලා කියන්නේ මොකද්ද එහෙනම්? net ඇද ගන්නා සුළු කියන එක. eye catching. net ඇද ගන්නා සුළු. මම මේක ටයිප් කරන්නම්. මෙන්න මේ විදියට. net ඇද ගන්නා සුළු. net ඇද ගන්නා සුළු. පැහැදිලිද? nature කියලා කියන්නේ ඊළඟ වචනේ ඒකේ තේරුම තමයි සෝබා දහම කියන එක. හැමෝම දන්න වචනයක්.
සොබාදහම මෙන්න මේකේ තේරුම. NATURE nature. මම දැක්කා ඉන්දියන් වීඩියෝ එකක්. ඒකෙදි කියනවා මේක නටුරේ කියලා. නටුරේ මේක නටුරේ නෙමෙයි මොකද්ද මේක nature කියන්නේ මොකද්ද? සොබාදහම. සොබාදහම නේද? සොබාදහම nature එක. හැමෝම දන්න එකක් ඊළඟ වචනය popular. popular කියලා කියන්නේ ළමයි මොකද්ද? ජනප්‍රිය. නේද? මොකද්ද? ජනප්‍රිය. popular මේක adjective එකක්. එහෙම නැත්නම් නාම විශේෂණ පදයක්. දැන් ඕවා ටික දාන්න තියෙන්නේ අපිට answers වලට. right කට්ටිය answers දෙනවා මට පේනවා. ශාන්ක දුන්නා එයාගේ yes text එකක් තියෙනවා මම ඊට පස්සේ බලන්න ශානුක right very good හැමෝටම පේනවනේ මේ answers ටික දාලා තියෙනනේ අපි යන් ඉස්සරහට මම endangered මම ලබන සතියේදී අහනවා මේවා dictation විදියට හරිද ළමයාගේ නම කියලා එතකොට මට කියන්න ඕනේ එකක් දෙකක් හරි උත්තර වරදින්න නැති වෙන try එකක් දෙන්න ඕන කියන්න හරිද හරි සනෝයිට දැන් ඇහෙනවා මං හිතන්නේ සනෝයිට මොනවා හරි වෙලා තිබ්බ පොසි කලින් අපි බලමු එතකොට මේ vitamins එහෙම නැත්නම් vitamins ඇමරිකාවේ කියනවා vitamins කියලා බ්‍රිතාන්‍යයේ මේක කියන්නේ vitamins කියලා are needed for vitamin අවශ්‍යයි මොකද්ද මේකේ තේරුම හැමෝම දන්නවා vitamin කියන්නේ මොනවද කියලා vitamin අවශ්‍යයි නේද ඔයාලා දන්නවා පැණියක් එහෙම බොන්නේ අරගෙනල්ලා සමානලාට vitamins එහෙම නැත්නම් vitamins are needed for මොන teeth වලද right සෞඛ්‍ය සම්පන්න දත් සඳහා අවශ්‍යයි විටමින් නේද? එහෙනම් අපේ ආන්සර් එක මොකද්ද මෙතන කොටුවෙන් යටින් තෝරගෙන දාන්න ඕන. healthy කියලා. very good. healthy teeth. මම දෙන්නම් විනාඩි කිහිපයක්. just type කරන්න ඔයාලා දන්නවා මේ chat section එකක් තියෙනවා එහා පැත්තේ. ඔයාට පුළුවන් ඕනනම් එක දාලා මොකක්ද ඉන්නේ දෙක දාලා මොකක්ද උත්තරේ 3 4 5 කියලා answers දාන්න මම හරි උත්තර කියවන්නම්. නේද right චමිත් දාලා තියෙනවා healthy right I can see answers මම ඔක්කොම පේන්න කියවන්නම් තමන්ගේ උත්තර try එකක් දෙන්න වැරදුනට කමක් නැහැ මම විනාඩි දෙකක කාලයක් දෙන්නම් මගේ mic එකත් off කරලා ඔයාට මේකේ answers දාන්න right දාලා තියන්න විනාඩි දෙකකින් මම බලනවා right අපි බලමු දැන් කට්ටිය answers දාලාද කියලා මට නම් පේන්නේ නැහැ කවුරුත් answers දාලා තිනවා අයියෝ මොකද බය නැතු දාමු නේද stamp collecting මුද්දර එකතු කිරීම ඔයාලට තාම දන්නේ නැතුව සමහරට chat එකට දාන හැටි is a මොකද්ද popular hobby නේද popular hobby කියලා තමයි මෙතනට අපි දාගන්න හදන්නේ. right popular hobby. ජනප්‍රිය විනෝදාංශයක්. very good. මෙනුලිගේ answer set එක හැමෝටම පේනවා ඇති. එයාගේ දීලා තියෙන උත්තර ටික ආවා දැන්. right. බලමු අපි check කරලා ඒකනේ මිනිඳු භාග්‍ය එක number 1 දුන්නා healthy කියලා. ශානිගේ answers එනවා. නේද එයාගේ number 2 එක correct චමිත්ගේ හරි මිනිඳුගේ හරි නිතික come on very good healthy ආවා popular ආවා right අපි බලමු කවින්ගේ මල්ලිලා දෙන්නත් කොහොමද දාන්නේ කියලා answers දාන්න නේද
ඊළඟට ජෙරම් වාත් දාන්න පුතේ ආන්සර්ස් හොඳයි. අපි බලමු කොහොමද කියලා දාලා. එකක් දෙකක් දාන්න. කෞශල්‍යයටත් පුළුවන් දාන්න. නෙට් මීන වාටත් පුළුවන්. රයිට්. නෙට් මීන අද තමයි මට හිතෙන්නේ ෆස්ට් ටයිම් ක්ලාස් එකට ඇවිත් ඉන්නේ. බය නැතුව දාන්න ආන්සර් එකක් chat එකට. සමාධිගේ උත්තරත් හොඳයි සමාධිත් නම් 9. සනෝච්ට පුළුවන් දෙන්න ශානීට පුළුවන් දැම්ම යා. ශානුක පරණයි දැන් ගොඩක්. තරුෂිට පුළුවන් දාන්න. තරුෂි. රයිට්. තරුෂිට පුළුවන් දාන්න කිසි ගැටලුවක් නැහැ. රයිට් හැමෝටම පුළුවන් දාන්න ආන්සර්ස්. විලියම් වර්ඩ්ස්වර්ත් is known මේ ඇවිල්ලා කවියෙක්. කවි ලියන එක්කෙනෙක්. මෙයාගේ නමක් මේක. හරිද? විලියම් වර්ඩ්ස්වර්ත් ජනප්‍රිය කවි ලියන එක්කෙනෙක්. ස්ටෑම්ප් කලෙක්ටිං කියන්නේ මුද්දර එකතු කිරීම නේද? ස්ටෑම්ප් කලෙක්ටිං මුද්දර එකතු කිරීම. If I ask you next week what is the meaning, then you should tell me what the meaning is. Right? So keep it in your mind and you can just note it down. Keep it in a deep place. Right? එක ගැඹුරු තැනක තියාගන්න මනසේම. stamp collecting, what is the meaning of stamp collecting කියලා අහුවොත් කියන්න ඕන. right මුද්දර එකතු කිරීම සර්. ඔය කියන්නේ stamp collecting කියන්නේ මුද්දර එකතු කිරීම. හරි. is known කියලා කියන්නේ known as මේ කොහොමද කියන්නේ known as known as නෙමෙයි. හරිද? right කේ අකුරින් වගේ පෙවුනට මේක අපි කියවන්නේ කොහොමද? known as මම පෙන්නන්න. known as කොහොමද කියන්නේ? known as ඒක තේරුම තමයි නේද? ලෙසින් හැඳින්වේ. එහෙම නැත්නම් ලෙසින් ජනප්‍රියයි. right දැන් අපි පොපියුලර්ද බලමු අරකට එන උත්තරේ. එතකොට දැන් තේරෙයි right ලෙසින් ජනප්‍රිය කෙනෙක් ලෙසින් ප්‍රකටයි. නැත්නම් ලෙසින් හැඳින්වේ. ප්‍රකටයි ප්‍රසිද්ධයි නේ. known as ලෙසින් ප්‍රකටයි. විලියම් වර්ඩ්ස්වර්ත් කෙනෙක් කෙනා ලෙසින් ප්‍රකටයිලු. දැන් බලන්න අපි ඔහොම දාගෙන යනකොට නේද? විලියම් වර්ඩ්ස්වර්ත් is known as a හිස්තන poet කියලා තියෙනවා. poet poet කියන්නේ කවියා. කාටද? කවියා. කවි ලියන එක්කෙනා. කවියා. right විලියම් වර්ඩ්ස්වර්ත් කියලා කියන්නේ කවියෙක්ලු. මොන වගේ කවියෙක්ද කියලා අපි බලමු ඉස්සරහට. ඉතින් ඒ වගේ එකක් ආවම ඒක තියලා තමයි පල්ලෙහාට යන්නේ මම නම් පුරුද්දක් විදියට. ඒකට උත්තරේ අපි පස්සේ දානවා. panda is and panda කියන්නේ වඳ වී යාමේ තර්ජනයට ලක් වී ඇති ඇනිමල් කෙනෙක්. එහෙනම් panda අපි හැමෝම දන්නවා ඒකේ උත්තරේ පැහැදිලි නේද? endangered කියලා දාලා ඒක තියනවා මෙහෙම. අපිට දැන් අරක දාම ඉතිරි නේද? bakers falls. ඒ කියන්නේ මේ bakers ඇල්ල falls කියලා කියන්නේ මේ දිය ඇල්ල bakers ඇල්ල කියන එක one of the most නේද? නේද? one of the most හිස්තන places. ඉතින් මට නම් දැන් හිතෙන්නේ උත්තර මෙන්න මේ විදිහට එන්න ඕන. eye catching net ඇද ගන්නා ස්ථානයක් කියන එක. right eye catching ඇහැ ඇද ගන්නවා මේ waters මේ fall එක. එහෙම නැත්නම් bakers ඇල්ල කියන්නේ net ඇද ගන්නා ස්ථාන වලින් වඩාත්ම net ඇද ගන්නා ස්ථාන වලින් එකකි. bakers falls is one of the most eye catching places. right දැන් අපිට තියෙනවා දැන් මේ මම පොපියුලර් කියප එක මෙතනින් මකනවා. right දැන් අපි දාගත්තු උත්තර ළමයි ආන්සර්ස් දානකොට අනිවාර්යෙන් Taman දාගත්තු උත්තරේ
උත්තරයක් විදිහට පාවිච්චි කරා නම් අපි කපා ගත්තා මං පැන්සලකින්. ඊට පස්සේ අපිට හරි ලේසි මේ දාන්න තියෙන ඒවා අඳුර ගන්න. මම නම් විභාගෙ ලියද්දී මෙන්න මේම මම පාක් කරපුවා මං කපා ගන්නවා. එහෙම කරලා. හරිද? එහෙම කැපුවට පස්සේ වාට ආයි ඒක දාන්නේ නැහැ නේද එතකොට නේද? දැන් අපිට තියෙන nature කියලා තියෙනවා popular කියලා තියෙනවා. right nature කියලා තියෙනවා popular කියලා තියෙනවා දෙකක්. popular කියන්නේ ජනප්‍රියයි nature කියලා කියන්නේ සෝබා දහම කියන එක. එහෙම නැත්නම් සෝබා දහම කියන එක තමයි ඒකේ ආන්සර් එක. එතකොට දැන් අපිට ස්තම් දෙකක් තියෙනවා. හරිද? මේකයි මේකයි. right අපිට ඕනනම් මේ eye catching කියන එකයි popular කියන එකයි ඕනනම් මාරු කරන්න පුළුවන්. දැන් තේරෙනවද ප්‍රශ්න පත්‍රයේ ඇතුලේ හරිද මම මේවට ආන්සර්ස් දෙන්නම් හැමෝටම. පේපර් එකක් ලියන්න යනකොට ළමයෙකුට මුහුණ දෙන්න වෙන ගැටලු. අංක 1 තමයි සමාන උත්තර දෙන්න පුළුවන් තැන් හම්බ වෙනවා. මොකක්ද හම්බ වෙන්නේ? ඔයාට ඕනනම් මෙතන popular hobby කියලා දාන්නත් පුළුවන් නේ. මෙතනට ඕනනම් most popular කියන එක දාලා most popular places කියලා දාන්නත් පුළුවන්. මෙතනටත් ඕනනම් known as a popular poet එතනට දාන්නත් පුළුවන්. දැන් ළමයි තේරුම් ගන්න ඕන එක දෙයක් තමයි මම මේ ටික මකලා මෙතනින් පෙන්නන්නම්. මේ එකම උත්තරේ අපිට ඕනනම් right popular කියන එක මෙතනට දාන්නත් පුළුවන්. මෙතනට popular right ආවත් වාක්‍යයක් විදිහට ඒක හරි නේද? දැන් අපිට වැඩේ තියෙන්නේ ළමයෙකුට වරදින්නේ ඔන්න ඔය වගේ තැන්වලදී පේපර් එකකදී. පැහැදිලිද? දැන් අරම කරන් යනකොට අපි හිර වෙනවා එක තැනකදී. ඒ හිර වෙන්නේ අපිට වඩා සුසු ආන්සර්ස් දාන්න පුළුවන්. හරි. එතකොට මෙතනට මෙහෙම එපොපුලාවොත් මොකක්ද තේරම? මුද්දර එකතු කිරීම කියන්නේ ජනප්‍රිය විනෝදාංශයක්. හැමෝම දන්න ජනප්‍රිය හොබි එකක්. ඊළඟට විලියම් වර්ඩ්ස්වර්ත් කියලා කියන්නේ known as a popular poet. ජනප්‍රිය කවියෙකු ලෙස හැඳින්වේ. එහෙම දැම්මොත්. නේද? බේකර්ස් ඇල්ල කියලා කියන්නේ වඩාත්ම ජනප්‍රිය ස්ථාන වලින් එකක්. ඕනනම් ඔහොම දාන්න ගියොතින් තුනම තුන් පැත්තකට සෙට් වෙනවා. එතකොට අනිත් උත්තර අතරෙන් වඩාත්ම සුදුසු එක අපි මේ තුනෙන් අපිට නොසුදුසුයි කියලා හිතෙන එක අයින් කරනවා. දෙකක් අයින් කරගන්න වෙනවා අපිට. ඉතින් එතකොට මේ අන්න ඒ වගේ ප්‍රශ්න වලට ඔබව හිර කරන එකක් තමයි question number 2 කියලා කියන්නේ මේ grade 8 වල තියෙන. හරිද? පේපර් එක කතා කරනකොට මම උත්තර දාගෙන යන හැටි ඔක්කොම කියලා දෙන්නම්. දැන් අපි questions තමයි බලාගෙන යන්නේ. grade 9 එකටත් මම එනවා මේ විදිහටම. ඒ නිසා ඉවසීමෙන් ඉන්න හිමීට මම මේ පේපර් එකක් කොහොමද එන්නේ කියන එක ගැනයි ඒ ප්‍රශ්න වලින් කොහොමද අපි හිර වෙන්නේ කියන එකයි පෙන්වන්න තමයි try කරන්නේ. right number 3 වල ඔයාලට පේනවා මේ පින්තූරයක් තමයි චුට්ටක් දෙන්නම්ම පික්චර් එකක් දෙනවා. හැමෝටම පේනවා මෙතන ලස්සන කාන්තාව දෙන්නෙක් ඉන්නවා ඇන්ටිලා දෙන්නෙක්. බලන්න එයා එක්කෙනෙක් නම් අත්තම්මා කෙනෙක්. එයාගේ දතකුත් පේනවා එළිය අපිට හැමෝටම පේනවා ඇති. ඉතින් මේ අත්තම්මායි එයාගේ දුවයි දෙන්න මාළු ටිකක් අරගෙන they are going somewhere and we have to describe O level වලදී නම් තියෙන්නේ මේ වගේ පින්තූරයක් විස්තර කරන්න. දැන් හැමෝම හොඳට මේ පින්තූරෙ දිහා බලන්න කියලා තමයි මම කියන්නේ. හැමෝටම හොඳට පේනව නේද? හැම ළමයෙකුටම හොඳට පේනවා මේ පින්තූරේ. එහෙනම් number 3 question එකේ ඉන්නේ පින්තූරයක් දීලා උත්තර ලියන්න. අපි බලමු පින්තූරයේ ආශ්‍රයෙන් අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඔයාට පේනවා picture එකේ කාන්තාව දෙන්නෙක් ඉන්නවා. there is a man also and there is a boat. there are birds. ඔයා වචන දන්නවද කියලා මේකෙදි බලනවා. the sun ඉර තියෙනවා නේද? මෙයාගේ අතේ පිහියක් තියෙනවා. පිහියට ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද කියලා මතක තියෙන්න ඕන.
නේද? පිහියක් තියෙනවා. and boat මෙන්න මේවා තමයි මේකේ සාමාන්‍යයෙන් අහන්නේ. දැන් අපි බලමු පළවෙනි එක. there are two. there are කියන්නේ ඉන්නවා two women. ගැහැණු දෙන්නෙක් ඉන්නවා. and ඒ විතරක් නෙමෙයි හිස් තැනක් තියෙනවා කියලා දාලා. man මිනිහෙක්. එහෙම නැත්නම් පිරිමියෙක් කෙනෙක්. on the beach එක උඩ එහෙම නැත්නම් beach එක මත මුහුදු වෙරළ මත ඉන්නවා කාන්තාව දෙන්නෙක් සහ පිරිමි කෙනෙක්. එහෙනම් මේ man කියන වචනේ තමයි ආන්සර් එක විදිහට එතනට එන්න ඕනේ. ඒක දාලා තියෙනවා. ඊළඟ එකේ තියෙන්නේ බලන්න. they are carrying හිස්තනක් තියෙනවා. CARRY කියන වචනේ වාට පේනවා මේ පැත්තේ තියෙනවා. මම ඒක රතු පාටින් කොටුවක් අඳින්නම් මෙන්න මෙහෙම. හරිද? CARRY මේකට ing දාලා තියෙන්නේ මම ing අයින් කරලා පෙන්නන්නම්. සාමාන්‍ය CARRY carry කියලා කියන්නේ රැගෙන යනවා කියන එක. නේද? CARRY මේකේ තේරුම තමයි carry කියන එක. ඒකේ තේරුම තමයි රැගෙන යනවා. හරිද? කොහොම යනවද? රැගෙන යනවා. රැගෙන යනවා. දැන් ඔළුවේ තියලා අරගෙන යනවා අර කාන්තාව දෙන්න මාළු. ඔයාලට පේනවා you can see that. නේද? two women they are carrying fish to sell. එහෙනම් ආන්සර් එක මොකක්ද වෙන්න ඕනේ? yes මෙනුලිගේ ආන්සර් එක right. first answer correct. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතන එයා රැගෙන යන්නේ මොනවද? fish. හරිද? fish කියන එක තමයි ආන්සර් එක. ඔන්න ඔය විදිහට පින්තූරේ තියෙන ළමයි වචන අපි දාන්න ඕනේ. එතකොට ලකුණු ගන්න පුළුවන්. නේද? they are carrying fish. there is කියලා blank එකක් තියෙනවා in the sea. in the sea. මොහොතේ තියෙනවලු මොකද්ද කියලා අපි බලමු. there is a මොකද්ද? yes. answer is correct. මිනිඳු භාග්‍ය first answer එක දුන්නා. දෙවෙනි එක boat. very good. boat. boat නේද? boat. sorry එතනට මේ ආන්සර් එක එන්න ඕනේ යටට. boat. there is a boat in the sea. හරිද? මොහොතෙහි තියෙනවා බෝට්ටුවක්. ඊළඟ ආන්සර් එක අපි බලමු. some හිස්තනක් are flying නේද? birds. very good. කවුද? birds. number 3 birds. birds. ඔන්න ඔහොම යන්න ඕනේ. number 5 the කියලා තියෙනවා shines in the sky. හැමෝම දන්නවා shine කියන වචනේ තේරුම. shine කියන්නේ මේ ඉස්සේ කයින් කරොත් බබලනවා කියන එක. shine කියන්නේ මොකද්ද? දිලිසෙනවා. අර කවියක් අපි අහලා තියෙනවන්නේ. දිලිසෙනවා කියන එක. බබලි බබලි ආකාශේ මම කියනවානේ දිලිසෙනවා. නේද? බබලනවා. බබලනවා. shine නේද? ඒ වගේම shine කියන එක නාම පදයක් විදිහට පාවිච්චි කරනවා. දීප්තිය. ඒකේ shine එක අඩු වෙලානේ දැන්. necklace එකක් ගැන එහෙම කතා කරනකොට කියන right. shine එක ගිහිල්ලා ඒකේ. දීප්තිය නැති වෙලා. shine. yes answers මම කියවන්නම් කවුරුද දාපුවා? knife KNIFE මෙනුලිගේ ආන්සර් එකක් තමයි තියෙන්නේ. මිනිඳු දාලා තියෙනවා. නිතික දීලා තියෙනවා yes එතිකගේ මල්ලි. නේද? the old lady has. the old lady. දැන් මේක අපි කියවන්නේ යද්දි the old lady කියලා නෙමෙයි කියවන්නේ. හරිද? මේ ආව අපි කියවන්නේ කොහොමද? the old lady කියලා. කොහොමද කියවන්නේ? the old lady. the කියලා එක කියන්නේ අපි the old. කාට හරි මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? මම මේ ඔක්කොම grammar කියලා දෙන්නම්. ඒ කියන්නේ වයසක කාන්තාව. ඇයි මේ the කියලා කියන්නේ මෙතන the නොකිය? the old lady නොකිය. ඇයි එහෙම කියන්නේ? දෙවන වචනේ මේ මුල්ම අකුර වවල් අකුරක් හින්දා. මුලින් දෙවනි වචනේ අපිට ඇහෙන්නේ vowel sound එකකින් යුක්ත වචනයක් නේද මිනිදු? very good. ඒක තමයි හරිම උත්තරේ. right. ඊට පස්සේ
එයාගේ අතේ තියෙන්නේ මොකද්ද? In her hand. Knife. KNIFE knife කියන්නේ පිහිය. නේද? අපිට දැන් වැඩේ තියෙන්නේ මේ උත්තර ටික ළමයි දීලා තියෙන්නේ. ඉතින් හරිම ලේසි සාමාන්‍යයෙන් තෝරගන්න 8 වසරේදීවම තමයි තියෙන්නේ නේ. ඉතින් මේ number 4 වලත් එහෙමයි තියෙන්නේ. අපිට දීලා තියෙනවා set එකක්. ඒ තියෙන්නේ මේ වගේ එකක්. මේ ප්‍රශ්නේ හැඩය ගැන කියනවා නම් චුට්ටක්. match the extracts. match කියන්නේ ගලපන්න. extract කියලා කියන්නේ උපුටණය. උද්ෘතය. හරිද? එහෙම නැත්නම් උපුටන. දැන් උද්ෘත මාක්ස් දීලා තියෙනවා මේ පැත්තට පේන ගොඩක් ඒවයි. එකක් පළවෙනි එකේ තියෙනවා. නේද? උපුටණය extract එක. නේද? උපුටාගත්තු දේ කියන එක. right? උපුටාගත්තු දේ. මම උපුටණය කියලා ලියන්නම් ළමයින්ට තේරෙනවද මන්ද? වෙන පොතකින් හරි කොහෙන් හරි ගත්ත කෑල්ලක්. අන්න ඒක ගලපන්නලු B කොටහේ තියෙන ටයිටල් එකත් එක්ක. ටයිටල් එක කියලා කියන්නේ තේමාව. නේද? දැන් අපි හිතමු මේ පැත්තේ දීලා තියෙනවා කුමාර් සංගක්කා කියලා. නේද? එහෙම නැත්නම් ඇන්ජලෝ මැතිව්ස් කියලා. මේ පැත්තේ දීලා තියෙනවා ෆුට්බෝල් කියලා. තව එකක් තියෙනවා ක්‍රිකට් කියලා. ඔයා මොකටද ඒක යා කරන්නේ? ක්‍රිකට් වලටනේ. අන්න ඒ වගේ එකක් තමයි මේකත්. Little baby නේද? Inchworm crawl with all her might. මේක ඇවිල්ලා කවියක් නේද? poetry corner එකේ තමයි මේක තියෙන්නේ. අර පත්තරේ poetry corner එක කියලා කියන කවි මුල්ල. පත්තරේ තියෙනවනේ විවිධ දේවල් නේද? අන්න ඒකේ තියෙන කවි මුල්ලේ තමයි මේක තියෙන්නේ. poetry corner එකේ. හරිද? once upon a time එකමත් එක කාලෙක. එකමත් එක කාලෙක කියන එක තමයි මේකේ තේරුම. There was a small girl. පුංචි ගෑනු ළමයෙක් හිටියා. එකමත් එක කාලෙක පුංචි ගෑනු ළමයෙක් හිටියා. දැන් මේක අයිති වෙන්නේ මොන පැත්තටද? very good. bedtime stories වලට මෙයා අයිති වෙන්නේ නේද? ඒක තමයි හරි ආන්සර් එක. එහෙනම් මෙයා මේකට යාවෙන්න ඕනේ නේ. ඊළඟට තියෙනවා first cut vegetables. මුලින්ම වෙලවලු කපන්න. නේද? and then mix. ඊට පස්සේ කලවම් කරන්න. මම මේවා නිකන් ඉක්මනට කියලා දෙන්නම්. නේද? මොකද්ද? wait ඔහොම යන්න. vegetables කියලා තියෙන ඉතින් කරන්න දෙයක් නැහැ. සලාඩ් එකක් හදන right. මම හිතනවා ළමයින්ගේ මේ කනෙක්ෂන් එකේ මොකක් හරි අවුලක් වුණා කියලා. ඒකයි හරියයි. right මම ස්ක්‍රීන් එක දෙන්නම් නැවතත්. අපි අර කතා කර හිටපු එක. හරි ඔයාලට ඒ ස්ක්‍රීන් එක ඒ විදිහටම ආවා. ඉතින් මේ මං කිය ඉඳපු එක තමයි මෙන්න මේ යා කරන ප්‍රශ්නේ නේද? ඉතින් අපිට කරන්න දෙයක් නැහැ තිබ්බේ සලාඩ් එකක් හදනවා කියලා එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් දීලා තියෙන ආන්සර් එකට දාන්න එපාය. ඉතින් මේක දැම්මා ස්ටෝරීස් වලට නේද? සලාඩ් එකකට දැම්මා. කම්පියුටර් කියන එක තියෙනවා දැක්ක ගමන් මතක් වෙන්න ඕන කම්පියුටර් ටෙක්නොලොජි කියලා නේද? drink plenty of water නේද? ප්‍රමාණවත් වතුර බොන්න. මේකට යා කරනවා මම. කැමරා එකක් කියලා වචනයක් තියෙනවා. කැමරාව දැක්ක ගමන් ළමයි මතක් වෙන්න ඕන ෆොටෝග්‍රැෆි කියන එක නේද? very good answers දාලා තිනවා. මම කියවන්නම් නම් ටික මෙනුලි නේද? answers තියෙනවා. නිතික දාලා තිනවා. මිනිඳු දාලා තියෙනවා. ශෂි ශානි දිනුෂි දාලා තියෙනවා. ඒකට answers ටිකත් කමන්නේ. answers දැම්මත් එහෙම ගැටලුවක් නැහැ. කොහොම හරි මට ඕනුනේ පේපර් එකේ එන ප්‍රශ්න ගැන චුට්ටක් කියලා දෙන්න.
right, let's move to the other questions. දැන් දීලා තියෙන්නේ මෙන්න මේ වගේ ටික ටික එන්න ප්‍රශ්නය සංකීර්ණ කරනවා අපිට. පල්ලෙහාට ගිහිල්ලා බැලුවාම ඔයාලට පේනවා complete the diary entries. diary entries කියලා කියන්නේ ළමයි දිනපොතේ ලියලා තියෙන ඇතුළත් කරලා තියෙන දේවල් කියන එක. දැන් ඔයා ඩයරි එකක් ලියනවනේ නේ දිනපොතක්. ඩයරි එන්ට්‍රි එකක් කියලා කියන්නේ මේ දිනපොතේ ලියලා තියෙන දේ. ඩයරි එන්ට්‍රි එක. හරිද? selecting the suitable word. මේ යටින් දීලා තියෙන සුදුසු වචනය තෝරලා මේ අතරින් එකක් තෝරලා මේ ස්තැන් පුරවන්න තියෙන්නේ. දැන් බලන්න දෙවනිදා Monday ඒ ළමයා කරපු වැඩේ තියෙන්නේ. I joined. මම සම්බන්ධ වුණා. Club today. හරි. Join. Join කියලා කියන එක හැමෝම දන්න වචනයක් නේද? JOIN. Join. මම නිකමට කතා කරලා බලන්නම් මේ කාත් එක්ක ළමයි දෙන්නෙක් එක්ක විතර නේද? දැන් පන්තියේ ටිකක් වෙලා කරන් යන ගමන්නේ. ඒක නිසා මම චුට්ටක් නිකන් කතා කරන්න. නීතික ඔයා මේ දවස්වල මොකද කරන්නේ? ගෙදර සෙල්ලම් කරනවද? අයියා උදව් කරනවද නීතික ඔයාට? නැද්ද? අයියා උදව් කරන්නේ නැහැ? පොබුදුට උදව් කරනවද අයියා එතකොට? කවින් උදව් කරනවද ඔයාට? අයියත් එක්ක සෙල්ලම් කරනවද ගෙදරදී? එතකොට අයියා ළඟ ඇති නේද? ඒකයි ආන්සර් එකක් දෙන්න නැතුව ඉන්නේ. ජෙරම් ඔයාට අයියා කෙනෙක් ඉන්නව නේද ජෙරම්? ඉන්නවා කියන්න. ඉන්නව නේද? මෙනුලිට කවුද ඉන්නේ ගෙදර තව? අක්කා කෙනෙක් ඉන්නවා. අක්කා කෙනෙක් ඉන්නවද? මෙනුලි කොහෙද ඔයාගේ දුව ගෙවල් තියෙන්නේ? පනංගල. ඔයා පනංගල ගෙවල් තියෙන්නේ රයිට්. ඊට පස්සේ කෞශල්‍යයට කවුද ඉන්නේ ගෙදර තව? කෞශල්‍යයට අක්කලා අයියා අක්කා ඉස්කෝලේ යනවද එයා තවම? හරි. පුබුදුට අයියලා දෙන්නෙක් ඉන්නව නේද පුබුදු? අක්කා කෙනෙකුත් ඉන්නව නේද? නෑ සර් අයියයි මල්ලි. අයියා මල්ලි ඉන්නේ. මම ඔයාව දැකලා තියෙනවා Facebook එකේ. ඒක අපි යාළුවෝ නේද දැන්? ඔය කතා කරන්න බැරි කියලා හිටියට නේද? නිතිකට ඉන්නේ නංගි කෙනෙක් නේද? අයියා නංගි නේද නිතික? බලමු අපි ඉස්සරහට යනකොට කට්ටිය කතා කරයි නේද? ඔය කතා කරන ෂෝක් එක. බලමු ඉස්සරහට යන්න. මට කතා කරන්න ඕන නෑ ජෙරෝම් එක්ක. එයාගෙත් මට විස්තරේ කියයි. ඒ ළමයා ටික වෙලාවක නේද? අපි යන් ඉස්සරහට. රයිට්. ඔය වගේ තමයි ප්‍රශ්නයක් පහ අවිල්ලා තියෙන question number 5. මම නිකන් එකක් දෙන්නම්. Now I can exchange ඔහොම කියලා තියෙනවා මාරු කරගන්න පුළුවන්. මම මේ ප්‍රශ්න පත්‍රය හැදිලා තියෙන හැටි ළමයි ඉක්මනට කියලා දෙන්න 9 වසරකටත් යන්න ඕන. මේ පේපර් එකක් හැදෙන හැටි තමයි කතා කරන්නේ. ඉතින්
බලන්න 6 වෙනි ප්‍රශ්නේ ටිකක් දිගයි. ඔයාලට පේනවා 8 වසරේදී එන්න 6 වෙනි ප්‍රශ්නෙට ලකුණු 10ක් හම්බ වෙන එකක්. මේකෙදි පොඩි ඡේදයක් දෙනවා. මේක ළමයි තියෙනවා සාමාන්‍ය පෙළ විභාගය දක්වාම මේ වගේ ප්‍රශ්න එන එක එනවා. හරිද? ඔයාට දීලා තියෙන ඔය වගේ ප්‍රශ්න වලින් මෙන්න මේ ප්‍රශ්නේ එනවා සාමාන්‍ය පෙළ විභාගයට ලකුණු කීපයක් ලබා ගන්න පුළුවන් මට්ටමට මේක එනවා. ඒ නිසා මෙන්න මේකට ලියලා අත පිළිතුරු ලියන හැටි ඉගෙන ගන්න ඕන අපි. හොඳට කියවලා මේ දීලා තියෙන එකෙන් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. මම එකක් පෙන්නන්නම්. people like to watch. මිනිස්සු නරඹන්න කැමතියි. මොනවද? මෙන්න තියෙනවා ආන්සර් එක මම රවුන්ඩ් කරන්නම්. එතකොට හරියට ළමයි නේද ඔයාලට පේන watch කියලා මෙතන තියෙනවා. මොකද්ද? මෙන්න මේක තමයි ආන්සර් එක. ඉතින් ඔයා හරියටම දැම්මොත් මෙතනට මෙන්න මේ වචනේ ලකුණක් හම්බ වෙනවා නේද? circuses. හැමෝම දන්නවා circus බලන්න ගිහින් තියෙනවා ඇති. සත්තු එම නටනවා නේද කට්ටිය. මේ කීක දේවල් තියෙනවා ඒකේ. මිනිස්සුන්ගෙත් ඒවා තියෙනවා. people like to watch circuses. ඉතින් ඔන්න ඔය වගේ මේකෙන් අල්ලලා මේ answers දාන්න තමයි අපිට තියෙන්නේ. ඔය වගේ එකක් එනවා. So you can take 10 marks for this question. හරිද? අන්තිමට උඩ එක මට මතක විදියට right yes. question number 7. මේකේ තියෙන ළමයි ලියන්න. මොකක් ලියන්න තියෙන්නේ? චුට්ටි note එකක් ලියන්න තියෙන යාළුවට. note එකක් කියන්නේ ලියුමක්ම නෙමෙයි. අතේ යවන එකක්. සිංහලෙන් නම් මෙන්න මේ වගේ එකක් note එකක් කියලා කියන්නේ. note එකයි ලියුමයි අතර පොඩි වෙනසක් තියෙනවා. හරිද? note එකක් කියලා කියන්නේ මෙන්න මේ වක්කක් නේද? hi සමන් නේද? නේද? අපි හිතමු මෙහෙම. I am unable to come to school today. අද මට ඉස්කෝලේට එන්න බෑ. I am unable to come to school today. නේද? Please කරුණා කරලා send එවන්න. කරුණා කරලා එවන්න. me මට මොකද්ද? your notebooks. නේද? ඕක ලියලා ඉවර වෙලා අපි live කවුද අපි හිතමු live එක්කෙනාගේ නම නුවන් කියලා. කොහොම කියලා ලියනවා. ඉතින් සරල note එකක් කියන්නේ මේ වගේ එකක්. මේකට වචන 50ක එකක් අපිට ලියන්න ඕන මේ වගේ. hi සමන් නේද? I am unable to come to school today. අද මට ඉස්කෝලේට එන්න බෑ. Please send me your notebooks. කරුණා කරලා මට ඔයාගේ ඉස්කෝලේ සටහන් පොත් ටික එවන්න. ඉතින් මේකේ අර dear එහෙම දාන්න නේද? එහෙම කියලා මේ විශේෂයෙන් how are you ඒව දාන්නේ නැහැ. එහෙනම් මේ වගේ එකකට තමයි note එකක් කියලා කියන්නේ. අපි දැන් අර අතේ ලියලා යවන්නේ කොළවල පොඩි පොඩි ඒවා. දැන් නම් ළමයින්ට එහෙම ලියන්නේ නැහැ. සිංහලෙන් මේකක් කිව්වොත් මෙන්න මේ වගේ. චානක අද මට එන්න වෙන්නේ නැහැ ප්‍රැක්ටිස් වලට. ටීචර්ට කියන්න මම ලෙඩ වෙලා කියලා. ඔන්න ඔය වගේ එකක් තමයි note එකක් කියලා කියන්නේ. write a note to your friend. හරියට ලියන හැටි අපි මේවා paper කතා කරනකොට grammar ඉගෙන ගන්න අවුරුද්දක් කාලේ අපි ගිහිල්ලා කොහොම ඉගෙන ගමු. මේ just ඔයාලට පොඩි දෙයක් කියලා දෙන්නේ. මම හිතනවා මේ කියලා දෙන විදිය තේරෙයි. නේද? ඉස්සරහට යන් මේ paper එක නෙමෙයි papers ගොඩක් අපි කතා කරනවා. ඊළඟ part 2 ළමයි ඊළඟට දෙවෙනි කොටහ ඔයාලට පේනවා මෙතන part 2 කියලා එකක්. කවියක් දීලා ප්‍රශ්න අහලා තින්නේ. කවියක්. There is a poem and you should read the poem well and give your answers. A happy child. සතුටින් ඉන්න ළමයෙක් කියන එක තමයි කවියේ නම. ඉතින් කවි ලියන හැටි, කවියක් කියවලා එන්ජොයි කරන හැටි අපි බලමු මේක. මේකෙන් අහලා තියෙන ප්‍රශ්නක් තියෙනවා. rhyming words ඒ වගේ දේවල් ගැන අපි ඉගෙන ගමු. හරිද? බලන්න මේ කවියෙන් අහලා තිනවා what is the color of the house? නිවසේ පාට මොකක්ද? ඉතින් අපි බලනවා මේක කියවනකොට අපිට හම්බ වෙනවා නිවසේ පාට. මොකක්ද නිවසේ පාට කියලා?
my house is red. එහෙනම් මොකද්ද? මෙන්න මේක තමයි ආන්සර් එක red. දැක්කද? red කියන එක තමයි ආන්සර් එකනේ. ඉතින් ඔයාට පුළුවන් ඒ red කියන එක ගැන අහලා ලියන්න මෙන්න මෙතනින්. එහෙම ලිව්වා නම් ලකුණක් හම්බ වෙනවා. එහෙනම් ඉංග්‍රීසි වලට ලකුණු ගන්න බෑ කියන එක බොරුවක්. අනිවාර්යෙන් අපි විධිමත් විදිහට වැඩ කරොත් ඔයාට ලකුණු 90ට එහා ගන්න පුළුවන්ම තමයි. කැමතිනේ එහෙම කරන්නනේ. right. එහෙනම් ওই විදිහට පේපර් කරනකොට මම කියලා දෙනවා ඉතිරි ඒවත්. ඊළඟට තියෙන්නේ අපිට question number 9. rearrange නැවත සකසන්න. re කියන්නේ නැවත, arrange කියන්නේ සකසන්න. නැවත පිළියෙල කරන්නලු. හරිද? කෑලි මාරු කරලා දීලා තියෙන්නේ. disturb, don't, other. නේද? මේ දෙස් එක හැලිලා don't disturb others. අනිත් අයට කරදර කරන්න එපා කියලා මේක මාරු කරලා දාන්නේ. නේද? stay afternoon volleyball for practice. හරි. ඉතින් ඕක අනිත් පැත්ත ගහලා තියෙන්න ඕන. ඉතින් අපි ඕක මම ඕක විතරක් කියලා දෙන්නම්. මේක හාමන්නේ හදන හැටි. කාට හරි කියනවා stay for stay afternoon නේද? Stay afternoon for volleyball practice. Very good. ඔයාට පේනවා වොලිබෝල් කියන වචනය ලියලා මේ sorry ප්‍රැක්ටිස් කියන වචනය මම ලිවි CE කියලා දාලා මෙතනදී පුහුණුව සඳහා. වොලිබෝල් පුහුණුවීම සඳහා නතර වෙන්න හවස් කාලේ stay afternoon for volleyball practice. right. ඔය විදිහට අපිට මාරු කරලා දුන්නොත් උත්තර ලියන්න පුළුවන් වෙනවනේ. you can take 5 marks for this paper. නේද? ඊළඟට ගියොත් අපි පල්ලෙහාට මේකේ තියෙන්නේ මොකද්ද? සම්පූර්ණ කරන්න තියෙන්නේ complete the paragraph. මේ තින් ළමයි ඔය හරියට කරන් යනකොට කම්මැලි වෙනවා විභාගෙදී. කම්මැලි වෙලා ටිකක් අතෑරලා දානවා. හරිද? ලකුණු 7ක් ගන්න පුළුවන් එකක් මේකත් සාමාන්‍ය පෙළ විභාගෙ දක්වාම තියෙනවා. හරි? දැන් හිස්තැන් වලට වචන දීලා තියෙනවා. හැමදාම එන වචන ටිකක්, හැමදාම එන ඡේද ටිකක් තියෙනවා සාමාන්‍යයෙන්. මේක සාමාන්‍ය පෙළ විභාගයට එහෙම නැත්නම් 11 වසරට එනකොට මේ හිස්තැන් 17ක් සෙට් වෙනවා. උත්තර 17ක් දීලා 15ක් දාන්න තියෙනවා. ලේසි නෑ වැඩේ. ඒ නිසා මේක කරලා පුරුදු වුණ නැතොත් O level වලදී ළමයෙක්ගෙන් අයියෙක්ගෙන් අක්කෙක්ගෙන් අහලා බලන්න තියෙන අමාරුම ප්‍රශ්නේ මේක. නේද? යාළුවට තියෙන අමාරුම ප්‍රශ්නේ මේක. මේක දිගයි පිටුවක් විතර ලොකු ඡේදයක් දීලා 17ක් තියෙනවා. ආන්සර්ස් ඒ අතරින් 15ක් දාන්න තියෙන්නේ. ඔයාලට තියෙන්නේ මේ පොඩි එකක්. මේක ඉස්තැන් වලට දාන්න තියෙන්නේ. ඊළඟට අපිට හම් වෙන ලකුණු 10ක එකක්. ඔන්න ළමයි grammar. passive voice වලින් ලියන්න කියලා දීලා තියෙන වාක්‍යයක්. people harm නේද? stray dogs. stray dogs කියන්නේ දඩාවතේ යන බල්ලෝ කියන එක. දඩාවතේ යනවා කියන්නේ පාර දිගේ ඇවිදින නේද? stray dogs දඩාවතේ යන සුනකයෝ. people harm මිනිස්සු හානි කරනවා. ඒ කියන්නේ පාරේ දඩාවතේ යන බල්ලන්ට මිනිස්සු ගහනවනේ. ඒ යනවා යන්න කියලා ඉවරලා නේද? ගෙදරට එහෙම ආවම සමහර මිනිස්සු ගහලා එළවනවා. පව් ඉතින්. අන්න ඒක තමයි දීලා තියෙන්නේ. ඉතින් ඕක අනිත් පැත්ත ගහලා ලියන්න තියෙන්නේ කර්මකාරක වලින්. මේවා ගැන ඔයාට හරිම තේරෙන විදිහට අපි කතා කරලා ඉගෙන ගමු. හරිද? Neluka makes a cup of tea. ඉතින් මේ වගේ එකක් හදන හැටි දැනට දන්නව නම් මට උත්තරේ ටයිප් කරන්න පුළුවන් ඔයාට. එහෙම වුණොත් ඒක super knowledge එකක්. I really appreciate if you know it already. නේද? A cup of tea is made by Neluka. පැහැදිලිද? ඉතින් මෙන්න මේවා ලියන හැටි මහ දෙයක් නෙමෙයි. හරිම සරල වැඩක් තියෙන්නේ. කොහොමද මේ පද ටික දාගත්තේ? සර් කරේ කොහොමද? ඒක ගැන බය වෙන්න එපා. මම කරපු හැටි ඔයාලට ඔක්කොම කියලා දෙනවා. මේක උගන්වන්න මේ ඉගෙන ගැනීමේ කටයුතු පටන් ගත්තාම හරිද? ඉතින් අපි දැන් දන්නවා පේපර් එකක් මොන වගේද එන්නේ කියලා. අවසානයේට උඩින් තියෙන ප්‍රශ්නේ තමයි මේක මට මතක විදියට 10 12යි රයිට් යන්. නැවත ඡේදයක්. හරිද? ලේසි නෑ.
ඡේදය ආශ්‍රය කරලා ප්‍රශ්න තියෙනවා. ළමයෙක් ගැන විස්තර දීලා ඊට පස්සේ 13 දීලා තියෙනවා මෙන්න රචනාව ලියලා ඉවර කරන්න තියෙන වැඩේ. write an essay රචනාවල් ලියන්න. ලකුණු 10ක් හම්බ වෙනවා. The nature is our friend සබාදහම අපේ මිතුරාය කියන මාතෘකාව යටතේ. එහෙම නැත්නම් නේද? ඕක තමයි පළවෙනි මාතෘකාව. ඉතින් මෙතනින් ලියනවා The nature is our friend කියලා මාතෘකාව ලියලා ඉවරලා රචනාව ලියන්න යන්න තියෙන්නේ. විභාගෙට එන හැටි තමයි මේ කියන්නේ. නැතුව මේ පේපර් එකක් කතා කරනවා නෙමෙයි අද. හරිද? හරිද? පේපර් එකේ හැටි තමයි මේ කියන්නේ. මෙන්න මේ වගේ ඒවා තියෙන්නේ කියලා තමයි පුතාලට දුරට කියලා දෙන්නේ මේ. ඊළඟට තියෙන දෙවෙනි ටොපික් එක. ඔයාලට ඒක බැරි නම් මේක පුළුවන්. select තෝරගන්නලු මොකද්ද? A place of interest to you. කියන්නේ ඔබ කැමති තැනක්. හරිද? ඔබගේ සිතද ගන්නාසුළු තැනක්. ඔබගේ හිත යන තැනක් ගැන ස්ථානයක් ගැන තෝරගෙන describe it. ඒක විස්තර කරන්න. describe කියලා කියන්නේ මොකද්ද? විස්තර කරන්න. විස්තර කරන්නලු ඒක. එහෙනම් ඔයාට as an example you can take සීගිරිය නේද? right. You can describe the place which you like most. If you like Sigiriya, then you can say about Sigiriya a short description about Sigiriya, or a place if you wish, if you like Katharagama, or if you like ruins of Anuradhapura, Polonnaruwa. If you like to describe your room, then you can describe your room. If you like to describe your school, then you can describe it is also correct, right? No one will object to you. විස්තර කරන්න තියෙන්නේ. එහෙනම් ඕකට ලකුණු 10ක් ගත්තන් පස්සේ වැඩේ හරි. ওই විදිහට තමයි එහෙනම් පේපර් එක ආවේ. right? ඉතින් මේ listening එකයි අපි සාමාන්‍යයෙන් මේ listening එකක් කරනවා. speaking test එකක්. ඒක ඉතින් compulsory නෑ. මේක ස්පීකින් ටෙස්ට් එක. ඉතින් මේක මෙතනට නිකන් තමයි පේපර් එකේ සැබෑ කොටස. අර ටික තියෙන්නේ කතා කරන්න. ඉතින් අලුතෙන් තමයි මේ ස්පීකින් ටෙස්ට් එකක්. ඒ වගේම මේ ළමයට ස්පීකින් ටෙස්ට් එක කියලා කියන්නේ ටීචර් දෙනවා ඔයාට මාතෘකාවක්. ඒ වෙලේ කතා කරන්න. ඉතින් ඒ නිසා මේ ලකුණු 5 ගන්න නම් අනිවාර්යෙන් ඔයාට මේ 5 නැත්තම් ලකුණු 95යි ලැබෙන්නේ. මේ 5 ගන්න නම් ඔයා අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ? කතා කරන්න ඕනේ. You should talk. කතා නොකර ලකුණු ගන්න බැරි වෙනවා. හරි. එහෙනම් දැන් අපි දැක්කත් කොහොමද grade 8 paper එකක් හැදිලා තියෙන්නේ කියලා. නේද? මම ඔයාලට දෙනවා මේ තව ටිකකින් මොකද්ද grade 9 paper එක මොන විදියටද එන්නේ කියලා පෙන්වන්න හදන්නේ. ඒ වගේම මේ paper එක විශේෂ හේතුවක් නිසා තමයි මේ paper එක කියලා දුන්නේ. මේක ඇවිල්ලා third term එකට එහෙම නැත්නම් නේද? වර්ෂ අවසානයේදී ආපු එකක්. කියන්නේ අවුරුද්ද ඉවර වෙනකොට ආපු පේපර් එකක්. වර්ෂ අවසානයේ කියලා කියන්නේ දැන් හරිනම් විභාගෙ තිබ්බනම් 8 ඉන්න ළමයින්ට ඒ කියන්නේ ලබන අවුරුද්දේ 9ට යන්න ඉන්න 2021 වලදී 9ට යන්න ඉන්න ළමයින්ට දැන් ලිව්වනම් ලියන්න වෙන්නේ මේක. sorry මේ ඔව්. හරිද? ඒ නිසා තමයි මේක පෙන්වන්නේ 8 ඉන්න අයට අන්තිමට හම්බ වෙන එක. 8ට එන්න ඉන්න අය ඉන්නවා නම් මෙතන ක්ලාස් එකේ then you can see තමයි එන්නේ grade 8 වලට එනකොට. හරි. අපි යන් ඊළඟට මම පෙන්නන්නම් ඔයාට තව පේපර් එකක් හරි ලස්සන එකක් ලස්සන පේපර් එකක් පෙන්නන්න හදන්නේ. හරිද? right. මම ඔයාලට පෙන්නන්නම් ඊළඟට මොකද්ද පෙන්නන්නේ grade 9 එකක් පෙන්නන්නම් නේද? හරි. හැමෝගෙම ස්ක්‍රීන් එකට එයි දැන් සබරගමුව පළාත විසින් එහෙම නැත්නම්
සබරගමුව ප්‍රොවින්ෂල් ඩිපාර්ට්මන්ට් ඔෆ් එඩියුකේෂන් එක අන්න ඒ ආයතනයෙන් එහෙම නැත්නම් රජයේ විභාගයක් විදිහට 2017 දී ආපු 9 වසරට පළවෙනි වාරයේදී එන පේපර් එක මේ. ඒ කියන්නේ ඔයා 9 වසරට පාස් වෙලා ඉන්නවා නම් දැන් මුලින්ම හම්බ වෙන වාර විභාගයේ ඉන්නේ මෙන්න මේ වගේ එකක්. හරිද? මේක හරිම ඉන්ටරෙස්ටිං. රයිට්. ඉතින් මේක ඇවිල්ලා ලකුණු පැය 2යි. ඔයාට නම ලියලා නේද? පළවෙනි ක්වෙස්චන් එක තියෙන්නේ ඔයාට හිස් තැනට අකුරු දීලා භාගයක් අඩුවෙන් ඉතිරි අකුරු ටික දාන්න. නේද? මම මෙතන දෙකක් විතර කරලා අපි ඉක්මනට ප්‍රශ්න ටික කතා කරගෙන යන්න. නේද? ඉතින් මෙතනින් තියෙන්නේ prefixes suffixes කියලා පාඩමක් තියෙනවා ඔයාට. අන්න ඒකෙන් තමයි මේව දාන්න තියෙන්නේ. හරිද? ඉතින් මම මෙතනට එකක් දානවා නේද? right. මම මෙතනට දානවා dis කියන වචනය නේද? disagree. disagree නේද? disagree කියන දානවා මෙන්න මෙතනින් කෑල්ලක් තෝරලා. නේද? ඕක දානවා මෙතනට. හරි. ඉතින් ඔයාලට පුළුවන් ওই විදියට වචන දාගෙන යන්න. ඊ අකුර එන් අකුරේ තියෙනවා නම් in circle in දාන්නත් පුළුවන් ඔකට. එහෙම නැත්නම් semi circle කියලා දාන්නත් පුළුවන්. right? අර්ධ වෘත්තය එහෙම කියන අදහසින්. play මොන playද? replay very good. replay very good. මේ විදියට අපිට හිස්තැන් දාන්න යන්න තියෙනනේ. මේකත් මම ඔයාලටම සෙන්ඩ් කරන්නම්. හැමෝටම මේ ප්‍රශ්නෙත් එන හැටි දැන් තේරෙන පළවෙනි එක. දෙවෙනි එක තියෙන්නේ යා කරන්න. හරිද? යා කරන්න නෙමෙයි ඇත්තටම තියෙන්නේ බලමු අපි මොකද කරන්න තියෙන්නේ කියලා ඔයාලට පේන්නේ. මම මේක තව ටිකක් ස්ක්‍රීන් එකකින් පෙන්නන්නම්. අපිට දීලා තියෙන දෙපැත්තේ කෑලි දෙකක්. හරිද? බලන්න හොඳට. මේ දෙපැත්තේ තියෙන කෑලි දෙකෙන් මේ දෙක එකක් ගලපලා පොඩි හදන්න තියෙනවා. noun phrase එකක් හදන්න තියෙන්නේ. wealthy family. ධනවත් පවුල. නේද? දැන් බලන්න පළවෙනි එක වගේ. bright colors. දීප්තිමත් වර්ණ. නේද? environmental society. පරිසර සංගමය. නේද? fruit plants. පළතුරු පැලෑටි. නේද? photographic competition. නේද? weather come on conditions. අද ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ. weather conditions was very bad and I decided to continue the class, but yesterday we couldn't conduct any class for grade 10 or 11. Specific බලමු. විශේෂ specific information විශේෂිත සුවිශේෂී තොරතුරු colored right ඔය විදිහට අපිට බලාගෙන යන්න තියෙන ගොඩක් තියෙනවා. diabetic patients මම ඉක්මනට ප්‍රශ්න ටික නෙමෙයි මට කියලා දෙන්න ඕන. ඔන්න ඔය වගේ ළමයි ඉස්සෙල්ලා ගලප ගන්න ඕන. ලේසි නෑ නමේදී. ඊට පස්සේ අපි කරන්න ඕන තියෙන වැඩේ ඔයාලට පෙනේ. හරිද? ඔහොම තෝරගෙන දැන් ගැලපෙන ඒවා තියෙන්න එපායනේ. ගලපලා ලියනවා මෙන්න මේ වගේ. wealthy family. a wealthy family. පැහැදිලිද? පෝසත් පවුලක්. a wealthy family. එහෙනම් මේ තිබිච්ච wealthy කියන එකයි මෙතනින් family කියන එකයි දෙක ගලපලා මෙයා ලියලා තිනවා a wealthy family කියලා. නේද? ධනවත් පවුලක්. නේද? wealthy කියන්නේ ධනවත්. family කියන්නේ පවුල. a wealthy family කියලා කියන්නේ ධනවත් පවුලක්. නේද? ඔය විදියට ගලපන්න තියෙන්නේ. එහෙනම් නිකන් යා කරලා විතරක් මදි. අර noun phrase එකක් හදන හැටි මම කියලා දෙන්නම්. එතකොට ඔය 11 හැදුවොත් ලකුණු 10ක් ගන්න පුළුවන්. හරිම ලේසි. ලකුණු 10ක් කියන්නේ ළමයි කොච්චර ලොකු ගානක්ද විභාගයකදී. ඊළඟට ඇවිල්ලා තියෙන්නේ ඔයාලට තෝරන්න තියෙනවා නේද? මේ ඇවිල්ලා මේ ඔයාලට දීලා තියෙන sounds වලට අනුව. දැන් බලන්න
right. ඔයාලා දන්නේ නැති වුණාට දැන් අග වචන ශබ්ද කරද්දී ස් කියන ශබ්දය වගේම ස් කියන ශබ්දෙත් එනවා නේද? s එක එහෙම නැත්නම් z එක එනවා. මම මේක කියලා දෙන්නම්. 9ේදී තියෙනවා මේ වගේ pronunciation සම්බන්ධ chebs right. s ද z ද මෙතනට එන්නේ කියන එක දාගන්න තියෙන්නේ මේ අග cats කියලා කියනකොට s එකක් ඇහෙන්නේ. හරිද? කොහොම තියෙනවා s අකුරයි z අකුරයි දෙක ශබ්ද එන හැටි. ඉතින් ඒව දාන එක ගැන තමයි මේ question එකේ තියෙන්නේ. ඊළඟ එකේ තියෙන question එක බලන්න 4 වෙනි එකේ notice එකක් දෙනවා ළමයි. මේක ඇවිල්ලා සාමාන්‍ය පෙළ දක්වාම තියෙන එකක්. 8 දී හම්බ වුණේ නෑ මේකේ වුණාට 8 වසරේදී තියෙන්න පුළුවන්. සිලබස් එකේ නම් තියෙනවා. දැන්වීමක් දෙනවා ළමයි. නේද? මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මෙහෙම අපි ට්‍රිප් එකක් යනවා. නේද? මෙහෙම එකක් විවෘත වෙනවා. එහෙම කියලා දීලා notice එකක්. කියන්නේ දැන්වීමක් දීලා ඒකෙන් ප්‍රශ්න අහනවා. ගොඩක් වෙලාවට අහන්නේ නේද? මාතෘකාව මොකද්ද? මොකක් ගැනද මේ notice එක? නේද? when කවද්ද? කවද්ද? ඒක පවත්වන්නේ කවද්ද? when will it be held? එය පවත්වන්නේ කවද්ද? නවත්තන්න එපා ලියන එක. හරිද? ෂෝට් නෝට් හදනවා නම් ලියන්න දිගටම. ඒව ෆයිල් කවර් එක දාලා ලස්සනට දිනේ දාලා අපි අර කැම්පස් එකේදී කරනවා වගේ අද දවසේ ලෙක්චර් අපේ ක්ලාස් එකේ සෙෂන් එකේ මම ඉගෙන ගත්ත වචන මේවා. ඒ ටික දානවා. මටත් ෆොටෝ එකක් ගහලා දාලා නේද? ඒක මට චෙක් කරන්න එකක් නෙමෙයි. ඔයා මට කරපු බව පෙන්වන්න දාන නෝට් එකක්. ඒ වගේම ෆයිල් කවර් එකට දාන දිනේ දාලා ඉවරලානේ. අද දවසේ කරේ මේක. මම ෂෝට් නෝට් හදාගත්තා මේ ටික. at what time මම හෙට ඉන්න ඒක next week ඉඳන් නෙමෙයි අතන මේ දෙසැම්බර් මාසේ ඉවර වෙනකොට හම්බ වෙන පළවෙනි දවසේ ඉඳන් උගන්වන්න ගන්නවා. පොතේ පාඩම් ටික සහ ග්‍රැමර් උගන්වන්න ගන්නවා. ලබන සතියේ මේ දවසට මේ වෙලාවට මම ඔයාලට පාඩම කරනවා. හරිද? right. ඒ ධර්ම සිලබස් එකේ තියෙන කොටස් පැහැදිලි කරනවා. ලකුණු ගන්න නම් ළමයි අනිවාර්යෙන් මේ විදිහට වැඩ කරන්න ඕන. වෙන මොනවත් වැඩක් නැහැ. අච්චු පොත දිගෑරගෙන ඒකේ තියෙන ලෙසන් එක කියවුවා කියලා විතරක් නම් ලකුණු ගන්න නම් බෑ. හරිද? අද්දුටුවේ ප්‍රත්‍යක්ෂය අනිවාර්යෙන් ගන්න නම් ඔයාලා දන්නවා කොච්චර රීඩින් බුක් එක කියවුවත් මාක්ස් ගන්න ඒක මදි. ඒක ඇවිල්ලා එක්ස්ට්‍රා රීඩින් මැටීරියල් එකක්. ඇවිල්ලා පර්ෆෙක්ට් විදිහට වැඩ කරන්න ඕන. හරිද? ඔය විදිහට ප්‍රශ්න අහලා තිනවා what is the notice about මේ notice එක මොකක් ගැනද? දැන් මම පළවෙනි එකට ඕන උත්තරේ පෙන්නන්නම් නේද? මොකක් ගැනද? about the opening ceremony of the first open zoo in Sri Lanka. ලංකාවේ පළමු නේද? විවෘත සත් එහෙම නැත්නම් මේ විවෘතව පවතින වට කළ නැති මේ සත්තුවත්ත. අන්න ඒක විවෘත කිරීමේ උත්සවය. සත්තුවත්තක් විවෘත කරනවා. සත්වෝද්‍යානය අන්න රයිට් සත්තුවත්ත කියන රයිට්. ඊළඟට දෙන්නේ යා කරන්න බලන්න. මේක ඇවිල්ලා 9 වසරේ දෙන එකක්. මම පේපර් කතා කරන මේ ඔක්කොම කියලා දෙනවා. I'm suffering from severe headache. මම මේ severe ලුණු සිවිය වගේ වචනයක් නේද? severe කියලා කියන්නේ මොකද්ද? තද බල කියන එක. තද බල. මොකක්ද? තද බල. තද බල නේද? headache කියන්නේ හිසේ කැක්කුම. මම තද බල හිසේ කැක්කුමකින් පීඩා විඳිනවා. මේකේ තේරුම තමයි මම තද බල හිසේ කැක්කුමකින් පීඩා විඳිමින් ඉන්නේ. I am suffering from severe headache. එතකොට අපි මොකද කියන්නේ? ළමයි බලන්න ACHE කියලා වචනයක් තියෙනවනේ මේ අගනේ. ඔව් headache කියලා කියන්නේ ඔළුවේ කැක්කුම. toothache කියලා කියන්නේ දතේ කැක්කුම. මේ ලතින් භාෂාවෙන් ACHE කියන වචනේ තේරුම තමයි නේද? මේක අපි සාමාන්‍යයෙන් කියවන්නේ ඒක කියලා. මේකේ තේරුම තමයි වේදනාව කියන එක. එහෙම නැත්නම් කැක්කුම. හරිද? මේක ඒ ලතින් භාෂාවෙන් ඉංග්‍රීසි වලට ආපු එකක්. හරිද? දැන් අපි හිතමු tooth කියලා ලියලා ඉවර වෙලා හරිද? ළමයින්ට on tooth කියලා ලියලා අර උඩ කෑල්ල ලියනවා මෙහෙම. එතකොට මොකද්ද? දතේ කැක්කුම. නේද? එහෙමයි මේ වචන හැදිලා තියෙන ළමයි. දතේ කැක්කුම.
ස්ටොමැක් කේක් බඩේ කැක්කුම. හරිද? ওই විදිහට යන්න පුළුවන්. එතකොට අපි හිතමු කෙනෙක් කියනවා මගේ ඔළුව කැක්කුමයි ගොඩාක් මම විඳවනවා ඒකෙන් කියලා. එතකොට යාළුවා කියනවද how nice wow මරු කියලා කියනවද? නෑනේ. happy returns of the day many happy returns of the day එහෙම කියන්නෙත් නෑනේ. පරිස්සමෙන් drive කරන්න කියලා කියනවද? ඒකටත් ගැලපෙන්නේ නෑ. නේද? නේද? එහෙනම් මොකක්ද උත්තරේ? get well soon කියන එක තමයි ආන්සර් එක. මෙන්න මේ this is the correct answer. ඒ නිසා තමයි යාගේ අකුර දාලා තියෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට එක්තරා ප්‍රකාශනයක් මේ පැත්තෙන් දීලා ඒකට අදාළ කරන අනිත් කෙනා කියන දේ මොකද්ද කියලා රිප්ලයි එක මේ පැත්තේ තියෙනවා. ඔයාට හරිම සරලව තේරෙනවා ඇති. ඒ ගැළපෙන එකේ අකුර letter එක you have to write in the box. That's it. ඉතින් ලකුණු 5ක් ගන්න පුළුවන්. Then now you have to write a notice. එහෙනම් 9 වසරට එනකොට notice එකක් ලියන හැටි පුරුදු වෙලා ඉන්න ඕන තනියම. විස්තරයක් දෙනෝ ළමයි ඔයාට. දැන් බලන්න. Nature club of your school. ඔයාගේ ඉස්කෝලේ සෝභා සංසදය නේද? සෝභා කමිටුව, සෝභා සංගමය. Nature club සෝභා සංගමය. ඉස්කෝලේ තියෙනවනේ එහෙම එකක් නේද? පරිසරය සකින්න එහෙම හදන ඒවා. අන්න ඒක සෙලිබ්‍රේට් කරන්න හදනවා මේ ලෝක පරිසර දිනය. World Environment Day. ලෝක පරිසර දිනය. මේ පේපර් එක එවන්නම් හරිද? On 5th June this year. මේ අවුරුදු ජූනි මාසයේ මහා සමරනවලු ලෝක පරිසර දිනය. තේරුණාද නේද නිතික? තේරුණාද? හරි. Design a notice. දැන් හදන්නලු අපිට notice එකක්. නේද? මේක දාන්න ස්කූල් notice board එකේ. දැන් අපි ඒකෙදි කරන්න ඕන වැඩ ටිකක් තියෙනවා notice එකේ ලියන්න ඕනේ ඒවා. 9 10 ළමයි ඔක්කොම ආරාධනා කරන්නලු. මේක තියෙන දිනේ නම් කරන්නලු. සිහිපත් කරන්නලු. mention කරන්නලු. ඒ කියන්නේ ළමයි සඳහන් කරන්න. දිනය time and venue කියලා කියන්නේ මොකද්ද? right. venue කියලා කියන්නේ මොකද්ද? ස්ථානය. very good කෞශල්‍ය. නේද? ස්ථානය. venue කියලා කියන්නේ ස්ථානය. එහෙනම් this is a similar word. කෞශල්‍ය. yes කෞශල්‍ය. කෞශල්‍ය කොහෙන්ද ඔයා? නුවර. oh my god where are you from Candy? from where? කොහෙද Candy වල? නාපානේ. right මම හිටියේ පේරාදෙනේ. ඉතින් මට පුතා මතකයි ඒ පැත්ත. නාපාන නම් එහෙම ලොකුවට මතක නැහැ. ඈ පුතේ? චමත් මගේ අයියාසේ. චමත් මල්ලිදවා. ඔව්. අයියා ගොඩක් දක්ෂයි. අයියා හොඳයි. මේක ඉන්නවා ගොඩක් අයියලා ටික දක්ෂ අයියලා ටිකක් ඉන්නවා මේ සෙතික ඉන්නවා කවින් ඉන්නවා චමත් ඉන්නවා right I think කතා කරන්න බැරි කට්ටිය ළමයි ටිකකුත් ඉන්නවා හිතෙන්නේ කතා කරන්න බෑ මම හිතන්නේ සමහර ළමයින්ට අයියලා වගේ නම් කතා කරන්නේ නේද එහෙනම් අයියලා දක්ෂ ඇති ගොඩක් මල්ලිලා දක්ෂයි නම් මල්ලිලත් කතා කරයි මේකේ අපි කෞශල්‍ය කතා කරා වගේ right බලමු සේතික එහෙමනම් ආන්සර්ස් දෙනවා අම්මෝ කියලා වැඩක් නැහැ නිතික හරිද ජෙරම්ගේ අයියත් හොඳයි නේද ජෙරමුත් හොඳ ඇති කතා කරාම තමයි මට දැනගන්න පුළුවන් එන්නේ කොයිලේ හරි ඊට පස්සේ මේ පොබුදුගේ අයියා ඉන්නවනේ කවින් wow answers are very smart ඉතින් මේ පොබුදුත් කතා කරනව නේද ඉස්සරහට අයියට වඩා හොඳට උත්තර දෙනව නේද ඔව් සර් ආහා very good අයියා උදව් කරනවද ඔයාට නෑ සර් අයියා උදව් කරන්නේ නැහැ කියනව නේද මං අයියට කියන්නම් උදව් කරන්න කියලා
රයිට් මට සතුටුයි අද මට මේ කතා කරවන්න වැඩි තමයි මට ගොඩක් වෙලාවට තියෙන ප්‍රධාන රාජකාරී මේ දවස් ටිකේ I think I'm successful and I could talk you I could make you talk actually I'm so happy මට අමතක වෙච්ච ළමයි 4-5 දිනක් ඉන්නවා මේ ලින්ක් එක දෙන්න ඉතින් මේ මම කොහොම හරි මේ සංසලීට ලින්ක් එක දාලා නැහැ කියලා දැන් තමයි මෙසේජ් එකක් right පව් වෙලා මෙයා දැන් මේ join වෙනවා හරි බලමු මෙයා පොඩ්ඩක් ආවම හරි සංසලීට ලින්ක් එක දෙන්න බැරි වෙලා තිබ්බා දාන්න වෙලාවක් බැරි වෙලා සංසලී sorry for that extremely sorry but සංසලී මම කතා කරන්න යන්නේ 9 වසරට කොහොමද පේපර් එකක් හැදෙන්නේ කියන එක මේ එන අවුරුද්දට 9 වසරේ පළවෙනි වාරයට පේපර් එකක් හැදෙන හැටි. ඒකේ තියෙන ප්‍රශ්න ටික මම මේකේ වීඩියෝ එක දාන්නම් හැමෝටම හැමෝගෙම numbers right මම ක්ලාස් එක ඉවර වෙනකොට මම කියන්න විශේෂ පණිවිඩයක් මට group එක හදාගන්න ඉන්න දැන් ඉන්න කට්ටියගේ numbers ටික ඕනේ අලුතෙන් ඉතින් මේ ස්කූල් notice board එකට දාන්න අපිට පොඩි notice එකක් ලියන්න තියෙන්නේ මේක ඇවිල්ලා වචන 40ක් 50ක් අතර තිබ්බාම ඇති ළමයින්ට මේකට ලකුණු 10ක් ගන්න පුළුවන් you can get 10 marks for this question and this is a very good question if you can write it well you can take full marks අර හොඳට ලියන්න පුළුවන් නම් අනිවාර්යෙන් ලකුණු 10ම ගන්න පුළුවන් right හරිද මම මේ notice එක ලියන හැටි දැන් නෙමෙයි කියලා දෙන්නේ අපි notice ලියන හැටි අනිවාර්යෙන් ඉගෙන ගන්නම ඕනි දෙයක් ලකුණු 10ක් අතේ එහෙනම් ළමයි 10 10 ගොඩවල් ගොඩක් එකතු වුණාම 100ක් කියන එක මහ දෙයක් නෙමෙයි නේද ඕම ලකුණු 5යි 5 ඕම කී එකතු කරන් යන්න තියෙන්නේ නිකන් කණා උත්තර නෙමෙයි හරි උත්තර ලියලා ගමු ලකුණු නේද ඔයාට බෑ කියලා හිතුවනම් කවුරු හරි ඊට පස්සේ ඔයාට පුළුවන් කියලා හිතන තත්ත්වයට අපි වැඩ කරමු ඊළඟ එක ඊළඟට දීලා තියෙනවා poem එකක් ළමයි හැමෝම දැන් දැනගන්න ඕන POEM poem කියන්නේ කවිය නේද කවිය right little robin නේද මෙන්න මේ ඇවිල්ලා red breast එල කුරුල්ලෙක් ගැන විය යුතුමයි නේද රතු පපුව ඇති රොබින් කුරුල්ලා පුංචි රොබින් කුරුල්ලා වගේ තේරුමක් තියෙන්නේ නේද set upon a tree right upon කියන්නේ උඩ කියන එක on කියන එක ගහක් උඩ වාඩි වුණා නේද on right උඩ upon කියන එක සමානයි උඩ කියන එකට නේද ඒ කියන්නේ මොකක්ද මම ආයෙ මෙහෙම කරන්න උඩ ගහක් උඩ වාඩි වුණා he sang merrily කියලා කියන්නේ merrily merrily කියන්නේ සතුටින් කියන එක හරිද ඔන්න ඔහම කවියක් දෙනවා කවිවල තියෙන වචන ළමයි ගොඩක් ඒවා ඔයාට තේරෙන්නේ නැති වචන තමයි එන්නේ විභාග රහස් ටික මම කියලා දෙන්නම් පස්සේ වෙලාවක අපි ඉස්සරහට තාම පටන් ගත්තේ නැති නිසා ක්ලාස් එක මම මේ මාසේ මේ මුල් වටේ නිකන් කියලා දෙන්න විතරයි මම මේ කරන්නේ අපේ ක්ලාස් එක අපි ටික අඳුර ගන්න ඉස්සර වෙලා නේද ලොකු ගමනක් යන්න තියෙනවනේ ඉතින් මේ පේපර් එකේ එන කවියක් ඔය වගේ තමයි උත්තර ලියන්න අපිට අහන්නේ මෙන්න මෙහෙම පළවෙනි ප්‍රශ්නේ මේ කවිය මොනව නොදැනව හිටියත් කමන්නේ නැහැ ළමයින්ට මේක කියව ගන්න බැරි වුණ ගමන් ළමයි අතාරිනවා නේද මේ වගේ වචනයක් දෙකක් දැක්ක ගමන් නේද සමහර වචන මෙහෙම දැක්කම ළමයා නොදන්න ඒවා වෙන්න පුළුවන් එතකොට you sometimes students give up ළමයි අතහැරලා දානවා හැබැයි අහන්නේ සරල ප්‍රශ්න what is this poem about මේ කවිය මොකක් ගැනද හරිද මේකේ අහලා තියෙන්නේ මේ කවිය මොකක් ගැනද මොකෙක් ගැනද මේ කවිය තියෙන්නේ එහෙනම් අපිට උත්තරේ කියවන්න තියෙන්නේ මේක බලලා ඉවර වෙලා little robin redbreast කියන මේක තමයි මාතෘකාව කුරුල්ලෙක් ගැන it's about a bird නේද ඉතින් where did the robin sit කොහෙද රොබින් වාඩි වුණේ sit නේද where කොහෙද නේද රොබින් වාඩි වුණේ කොහෙද කියලා අහන්නේ ඉතින් හැමෝටම පුළුවන්
මහා කවි ගොඩක් කියවන්නේ නැතුව ලකුණු ගන්න සිස්ටම් ගොඩාක් තියෙනවා ළමයි. මේ කොහෙද? upon a tree ගහක් උඩ. හරිද? ගහක් උඩ තමයි කුරුල්ලා වාඩි උනේ. අපි මේවා හරිම ෆන් එකේ ඉගෙන ගමු. අනිවාර්යෙන් definitely you can get maximum marks. අපි යන් ඊළඟට මේකේ තියෙන වචන ටිකක්. ඊට පස්සේ හරි දැන් data දීලා ඉවරලා. මේ කියන්නේ දත්ත වගුවක්. ඔයාලට දීලා තිනවා. The following table shows what the friends in your class like doing. ඔයාගේ පන්තියේ ළමයි කරන්න කැමති දේවල් දීලා තිනවා. ඉතින් මේව පාවිච්චි කරලා මේ paragraph එක ඇතුලේ තියෙන මේ අපිට හිස්තැන් ලියන්න තියෙන්නේ. දැන් බලන්න reading newspapers වලට කැමති පත්තර කියවන්න 10 දෙනෙක් ළමයි. කාටුන් බලන්න 12 friends. shopping with friends. අම්මගෙන් හරි තාත්තගෙන් හරි කීයක් හරි ඉල්ලගෙන යාළුවෝ එක්ක shopping යන්න කැමති කට්ටිය ඉන්නවා කීයද නැද්ද? නරකම නෑ නේද? not so bad. bird watching. කුරුල්ලෝ නරඹන්න කට්ටිය 9යි. walking in the rain. අන්න තියෙනවා this habit is one of my best habits. my most favorite habits. වැස්සේ තෙමි ඇවිදින්න. only 3. තුන් දෙනා කැමති එකට walk කියන්නේ ඇවිදිනවා නේද? WALK. හරි? walk ඇවිදිනවා. ලබන සතියේ මේවා අහනකොට බැරි වෙන්න බෑ. walk නේද? ඇවිදිනවා. නේද? පයින් ඇවිදගෙන යනවා. නේද? I can walk කියන්නේ මොකද්ද? මට ඇවිදගෙන යන්න පුළුවන්. You can walk. ඔයාට ඇවිදගෙන යන්න පුළුවන්. නේද? හැබැයි walk කියන එකයි work කියන එකයි දෙකක්. හොඳට මතක ගන්න. වැඩ. අපි බලමු මේකේ අහලා තියෙන්නේ. නේද? මේක පුරුදු වුණොතින් තමයි grade 11 වලට ආවට පස්සේ ඔයාට එනවා chart එකක් විස්තර කරන හැටි. මේ තියෙන්නේ මේක එකක්. The above table shows what the friends in my class like doing. They engage in various types of activities such as reading newspapers, watching cartoons, right? ඊළඟට ලියනවා නේද? මෙන්න මේ ටිකේ නම් ටික මුලින්ම. reading newspapers හරි එක. watching cartoons right? නැති එක මොකද්ද? bird watching මෙතන තියෙනවා. එහෙනම් නැති එක මොකද්ද? මෙන්න මේක. හරිද? එහෙනම් පළවෙනි එකට ආන්සර් එක එන්න මොකද්ද? මේක දාන්න ඕනේ මෙතනට. very good. if you can understand the question, that is what I really want now. මට දැන්ට වෙන්න ඕන දේ තමයි ළමයි උත්තර ටික දාන එක නෙමෙයි. ඔයාට ප්‍රශ්නේ මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ කියලා දැනගෙන යන එක. දැන් අපි හිතමු ඔයා යනවා යුද්ධෙට. අර පඳුරස්සේ ඉන්නේ එනිමි කෙනෙක් ඉන්නවා කියලා ඔයා මොබයිල් ගේම් එකක් ගහනවා නම් ඒක ඇතුලේ ඉන්නවා එනිමි කෙනෙක් අර හවුස් එක ඇතුලේ අර හට් එක ඇතුලේ ඉන්නවා IGI එහෙම ප්ලේ කරලා තියෙන අය දන්නවා එතන ඉන්නවා සතුරෙක් කියලා කලින් දැනගෙන ගියොත් ඔයා වෙඩි වදින්නේ නැතුව යන්න පුළුවන්. ඒ වගේ කලින් ගියපු තැනකට අපිට ආයෙ යන්න ලේසි. ඒ වගේ තමයි පේපර් එකක එන ප්‍රශ්න කලින් දැනගෙන ගියොත් අනිවාර්යෙන් මේ පේපර් එක හරිම ලේසි වෙනවා. ඊළඟ අවුරුද්දේදී ලියනකොට දැනගෙන ලියන එකක් වෙනවා. මෙන්න මේවා තමයි මට එන්නේ කියලා දැනගෙන තමයි යන්නේ. අඳුරන අය හම්බ වෙනවා වගේ තමයි ප්‍රශ්න හම්බ වෙනකොට. නේද? හරි. අපි යනවා ඊළඟ එකට. ඉතින් ලකුණු 10ක් තමයි ළමයි ඒකටත් ගන්න හම්බ වෙනවා. බලන්න තව 10ක්. හරිම ලේසිනේ. ඊළඟට listening test එකක් අපිට දැන් තිබ්බොත් ඉස්කෝලේ අපිට පළාත් එකකින් එක පළාත් වල වෙනස් වෙනවා. ඉතින් listening එකක් කියලා කියන්නේ ඔයා දැනටම දන්නවා මේකේ ටීචර් හරි මොනවා හරි එකක් අපිට කියවනවා මොකක්ද දැන් මෙතන නම් තියෙන ඉවෙන්ට් එකක්. ඒක දිනේ ඒ වගේ විශේෂ ඒවා ඔයා අහගෙන ඉඳලා ලියන්න ඕන. හරිද? අපි හිතමු the English day of නේද? Mahinda College Goal නේද? will be held on නේද 31st of December නේද? ඔහොම කියලා කියන්න යනවා. ඉවෙන්ට් එක මොකක්ද කියලා අහුවාම the English day කියලා ලියා ගන්න ඕන මෙතනට. හරිද? හැබැයි the English day කියලා නෑ capital simple මාරු කරලා කෑදච්චාරු වගේ එහෙම ලියන්න බෑ. හරිද?
එහෙනම් අනිවාර්යෙන් ඔයා ලියන්න ඕන හරියට සිහි කල්පනාවෙන් ලියන එක පර්ෆෙක්ට්. ආයි මම පර්ෆෙක්ට් ළමයෙක් කියලා පෙන්වන්න. තමන් පර්ෆෙක්ට් ළමයෙක් කියලා ලියලා පෙන්වන්න ඕනේ. හරියට ආන්සර්ස් දීලා. ඉතින් ඒකටත් ඔයාට ලකුණු 10ක් ගත්ත හැකි. අග යටම තියෙනවා 10ක් 10 marks කියලා. ඔයාගේ දකුණු අත පැත්තේ යටම මම ඔන්න රවුම් කරා. එහෙනම් ළමයි 10 10 ඒවා ගොඩ හරියක් තියෙනවා. හරියට ලියුවොත් ඉංග්‍රීසි වලට මෙච්චර කල් මොකද්ද අපි කරේ කියලා හිතෙයි. සමහර අයට ලකුණු අඩු වෙන්න හේතුව අර එහින් මෙහින් ලියන ඒවායි අඩුපාඩු. අකුරු කැතයි. ලියන එක නිකන් කෝටු වගේ. නිකන් ආඳා ගියා වගේ තමයි නේද යන්නේ. ඒ අකුරු එක පෙළට ලියන්න බෑ. එකක් උඩ එකක් යට ඒම බෑ. අපි එක එක හදමු. ගහලා නෙමෙයි ආදරෙන් හදාගමු. කතා කරලා මේම හදමු සර්. මේම මම ලියන්නම්. රයිට් මට සපෝට් එක දෙන්න ඔයාලා. අපි ටික එක ටීම් එකක් විදිහට වැඩ කරලා වැඩේ ගොඩ දාමු කොමාරි. හරිද? නැත්තම් අපි පවුනේ අම්මලත් පවුනේ නේද? ඔයාට ඕන දෙයක් මගෙන් අහන්න. මං කාටවත් කියන්නේ නැහැ ප්‍රශ්න අහුවට. හරිද? ලැජ්ජ කරන්නේ නැහැ කවදාවත් අහලා. මෙයා මේ මැව්ව යාට එයා ඒක දන්නේ නැහනේ. අයියෝ එයා ඒකවත් දන්නේ නැද්ද? එහෙම නෑ. ඔයා දැනගන්න විදියක් නැහනේ අනේ. නේද? සමහර ඒවා දන්නේ නැතිව අහන්න තමයි අපි ඉන්නේ. So you have to write an essay. ඔයාට රචනාවක් ලියන්නත් තියෙනවා. දැන් ටික ටික රජයෙන් දෙන ඔයාට වචන ගන්න. right grade 9 වලට ආව වචන 150යි. හරිද? ඉතින් ඔයා grade 11 ආවන් පස්සේ 250. හරිද? වචන 250ක් ඕනේ 11 වසරේදී සාමාන්‍ය පෙළ විභාගෙදී. හරිද? ලකුණු 15යි හම්බ වෙන්නේ. ඉතින් ඔයාට මේක 150ක ලියන්න තියෙන්නේ. ඒ ළමයින්ට මේ වගේ රචනා මේ දවස්වල උගන්වන්න යනවා අයියලා අක්කලාට. බලන්න ඔයාට තියෙන මාතෘකාව trees are our friends. right? මේ කියන්නේ ගස් අපේ මිතුරෝය කියන එක. O level වලට ලකුණු 5ක් හම්බ වෙන ප්‍රශ්නයක් මේ. ගස් අපේ මිතුරෝය මම දැකලා තියෙනවා එක සැරයක් විභාගෙට ආවා. වචන 50ක් ලියන්න. A trip I enjoyed most. මම රස විඳපු විනෝදම වෙච්ච ට්‍රිප් එකක්. මම වැඩිපුරම එන්ජොයි කරපු ට්‍රිප් එකක්. ඔයාට කියන්න තියෙන්නේ වගේ ට්‍රිප් එකක් ගැන ගියපු. එහෙනම් ඒවා ලියන්න ඕනනේ. ලියන්න නම් මොකක් හරි භාෂාව දැනගන්න ඉපයි. වචන ඕන. ඒවා එකට ගලපන හැටි දැනගන්න ඕනේ. අන්න ඒ ගලපන හැටි තමයි අපි ක්ලාස් එකේදී ඉගෙන ගන්නෙ. නේද? ඉතින් ඒවට ඕන කරන tenses කියන ඒවා නේද? conjunctions කියන ඒවා අන්න ඒ වගේ ව්‍යාකරණ කොටස් අපි එකින් එක ඔක්කොම ඉගෙන ගමු. එතකොට ඔයාට 10 වසරට යනකොට ගොඩක් දේවල් පුළුවන් වෙලා තමයි යන්නේ. නේද? පන්තියේ best marks English වලට අරගන්න ළමයා වෙනවා කියලා හිතා ගන්නකො. දැන්නම ගන්නව නම් ගැටලුවක් නැහැ. අනිවාර්යෙන් ඔයාට ගන්න පුළුවන්. ඔයා මං කියන විදිහට වැඩ කරවතින් dumping garbage. dumping කියන්නේ ළමයි මේ දැමීම කියන එක. හැලීම එහෙම නැත්නම් දානවා කියන එක. dump නේද? කුණු දානවා කියන එක. garbage කියලා කියන්නේ කසල is a major problem. major කියන්නේ හමුදාවේ කෙනෙක්ද යා? මේජර්ට ප්‍රශ්නයක් තියෙනවා කුණු දාන එකකින් වත්තට එහෙම එකක්ද මේ? නෑ නේද? a major problem ප්‍රධාන ප්‍රශ්නයක් නේද? ප්‍රමුඛ පෙළේ ප්‍රශ්නයක්. මේජර් කියන එකේ තේරුම තමයි ප්‍රධාන කියන එක. හරිද? ප්‍රධාන. a major problem ප්‍රධාන ප්‍රශ්නයක් ඒක. කුණු දාන එක ප්‍රධාන ප්‍රශ්නයක්. දැන් this is the essay you have to write it. ඒ ලෝකලි වට පස්සේ වාගේ ඔයාට තියෙනවා මෙන්න බලන්න ළමයි ලකුණු 15ක් හම්බ වෙනවා. ඉතින් ලකුණු 15ක් කියන්නේ ළමයි හරිම වැදගත් ලකුණු 15ක් ගන්න එක. ඉතින් මේවා ලියන හැටි මම රචනාවත් එක්ක කියලා දෙනවා. මේ අද දවසේ මට ඕන උනේ ක්ලාස් එකේදී ලබන සතියේදී මම ඔයාලට කියලා දෙන්නේ මොනවද දන්නවද? අච්චු පොත් දෙකේ සහ වර්ක් බුක් දෙකේ 8 9 දෙකම ඉගෙන ගන්න ඕන ඔයාලා. හරිද? නිසා ඉංග්‍රීසි කියන්නේ එහෙම එක අවුරුද්දක ඒවා ඉගෙන ගන්න එක නෙමෙයි 8යි 9යි දෙකම එකට උගන්වන්න හේතුව තමයි මුල මේ අවුරුද්දේ අධ්‍යාපනය අඩුවෙන් ලැබීම සහ ඔයාට පර්ෆෙක්ට් නොලෙජ් එකක් ගන්න නම් ඒ දෙකම ඕන වීම. ඒ නිසා මට පන්ති ඉවරනකොට අද දවසේ පේපර් 8 9 දෙකම කියලා දුන්නා. හරි? මෙන්න මේ වැඩේ කරන්න ඕන. කොලයක් කරන් ලියා ගන්න කරන්න ඕන වැඩේ. මං ගාව දැනටම නම්බර්ස් තියෙන අය ඕනි නෑ. පළවෙනි වැඩේ තමයි හරිද? හරි. තවම ක්ලාස් එක අපි පටන්ගෙන නෑ කියලා හිතා ගන්න. මේ තමයි ඉන්ට්‍රොඩක්ෂන් එක.
හරිද මං කිව්වා මේ මාසෙට මේ ඩිපොසිට් කරන්න ඕනි නෑ සල්ලි දාන්න ඕනි නෑ ක්ලාස් ෆීස් දාන්න එපා සෙතිකගේ අම්මා දාලා තිබ්බා මම දැක්ක කලින් මං කියන්න කලින් එයාගේ එක ලබන මාසෙට ඒක බැර කරනවා හරි මේ මාසේ මම මේ කැපවීමෙන් යම් දෙයක් කරන්න ඔයාලා වෙනුවෙන් 11 අයියලා කියලා ඉන්නවනේ දන්නවා ඇති කොහොමද කියලා අපි මහන්සියෙන් උදේ 4ටත් නැගිනවා මේ ඇවිල්ලා රුපියලක්වත් ගන්න තු ළමයින්ට කියලා දෙන්නේ සල්ලි නෙමෙයි වැදගත් ඔයාට මේ පන්ති ඉගෙන උගන්වන දේ තේරෙනව නම් විතරක් ඉස්සරහට ඉන්න හරිද අනිවාර්යෙන් මේ උගන්වන එක තේරෙන්නේ නැත්තම් පුතා වැඩක් නෑ මම මගෙන් ඉගෙනගෙන වැඩක් නෑ හරි ඔයාට තමයි ඩිසිෂන් එක ගන්න දෙන්නේ කවුරු බල කරත් ඔයාට මේ උගන්වන දේවල් ඔයාට මම කතා කරන විදිය ඔයාට මම දැනෙන විදිය ඔයාට වැදගත් නම් ඔයාට හිතෙනවා නම් රයිට් මේ මිනිස්සයාගෙන් මට පොඩි දෙයක් හරි අල්ලගත්ත හැකි මෙච්චර කාලයකට වඩා මට පොඩි වෙනසක් වුණා වගේ එකක් Tamanට දැනුම වැඩිවීමක් වෙයි කියලා විශ්වාසයක් එනවා නම් ඔයා ඉන්න ඕනේ රයිට් ඒ නිසා මේ අර WhatsApp නම්බර් දෙක ලියාගත්තානේ ඒ නිසා මට මේ නම නේද නම මෙසේජ් එකක් දාන්න WhatsApp එකට තරහ නැතුව හරි එතකොට මම group එකට දාන්න නමයි නම සහ නේද 2021 දී නේද ඔබ යන නේද වසර ඒ කියන්නේ මොන වසරටද ඔයා යන්නේ මොන ග්‍රේඩ් එකටද යන්නේ කියලා ග්‍රේඩ් 9ද 8ද කියලා හරි in 2021 ඔයා යන වසර හරි මම කියලා තියෙන්නේ යන වසර හරිද WhatsApp එකට මැසේජ් එකක් දාන්න පන්ති ඉවරෙච්ච ගමන් දෙක මේ පේපර් දෙකම මම ඒ එවන නම්බර් වලට එවනවා හරිද ඉතින් ඊට පස්සේ දිනපතා හරිද පිටපතක් මම මේ සිංහල අකුරු ටික මේක කීබෝඩ් එක ඔන් වෙච්ච නිසා එහෙම ලියනවා කොපිරයිටින් එකක් හරි පිටපතක් ටික ටික වැඩ පටන් ගමු ලියන්න හරිද දවසට එක කොපිරයිටින් එක ගානේ ලියලා මම ඔයාලගේ නම්බර් දාලා හදන group එකට grade 9 10 8 9 group කියලා එකක් හදනවා ඒකට ඔයා නමත් එක්ක දාන්න ඕන right ඔයාගේ එක දාන්න ඕන වෙන මොනවත් දාන්න බෑ හරි chat කරන්න බෑ ඒක ඇතුලේ good morning කියන්න ඒවා මුකුත් ඕනේ පින්තූර දාන්න බෑ වෙන කිසිම දෙයක් බෑ දාන්න හරිද ගේම් වල links දාන්න බෑ හරිද මම හොඳට බලනවා විනය දිනපතා පිටපතක් ලියලා ඒකට දාන්න ඕන හරි ෆොටෝ එකක් ගහලා ඒ ෆොටෝ එක දාන්න ඕන 3 අච්චු පොත් හරි මොනවා හරි ටෙක්ස්ට් බුක් එක හරි වර්ක් බුක් හරි ලැබුණේ නැත්නම් මට කියන්න මම ඔයාට PDF කරපු පොතක් එවනවා හරි පොත ලැබුණ නැත්නම් අලුත් අවුරුද්දට කියන්න ඒක දෙන්නම් ඉතින් ඔය දෙකෙන් ප්‍රධාන දේ ඊට පස්සේ තුන්වෙනි එක account කට්ටිය මගෙන් අහලා තිබ්බ මගේ account number එක මොකක්ද කියලා මේ අහපු නිසා කියන මම කිසිම ක්ලාස් එක කියන්නේ නැහැ නිතරම අර මැසේජ් දාලා අහනවා මේ මට කියන්න වෙන්නේ නැහැ ඒක නිසා මම කියන්නම් මෙන්න මේක තමයි එක account number එක මට ගොඩක් තියෙන account මතක නැහැ ඇත්තටම මේක මේ ලංකා බැංකුවේ එකක් ලංකා බැංකුවේ ගිණුම් අංකයක් හරිද ඉතින් මේකට තමයි මේ ලබන මාසෙ ඉඳන් අර ක්ලාස් 20 දාන්නේ ඔය අහන නිසා දැනුවත් කිරීමේ අරමුණින් කියන්නේ හරිද right මේක ගිණුම් අංකේ මගේ නම දන්නවනේ right I think non Samira right නේද මගේ කීබෝඩ් එකේ සිංහල එක තියෙන්නේ right ඔහොම තමයි නම එන්නේ ඉතින් ක්ලාස් ෆීස් එක මං කිව්වේ monthly 1000 තමයි ක්ලාස් ෆීස් එකක් විදියට ගන්නෙ ඒක ලියලා ඉවරලා හැමතිස්සෙම කියන්න බැරි නිසා මේ කියන්නේ ස්ලිප් එක ඔයා දාන්න ඕනේ මේ මාසෙට තත්ත්වයක්වත් ගන්නෙත් නැහැ හරිද අම්මලා තාත්තලා ඉන්නව නම් කියන්න ගැටලුවක් තියෙනවා නම් මේ අදාළ දවසේ දාන්න මං එහෙම කවදාවත් බලපෑම් කරන කෙනෙක් නෙමෙයි මම දන්නවා ඔයාලා මහන්සි වෙලා අම්මලා හම්බ කරන්න ඔයාලා දන්නේ නැති උනාට හරිද ඉතින් ඒ අයට සල්ලි කියන ගොඩාක් ලොකු අමාරු දෙයක් හැමෝම දුක් විඳලා හම්බ කරන්නේ ඒක නිසා මේ දැන් මම උගන්වන්නෙත් එහෙමයි අපි දන්නවා ගෙදරට බාස් කෙනෙක් ඇවිල්ලා වැඩ කරොත් මාසෙට දවසට පැය ගාණක් වැඩ කරලා 2500 3000ක් අරගෙන යන්නේ ඉතින් ගුරුවරු එහෙම නෙමෙයි ඕනම විෂයක් ගන්න සර් කෙනෙක් මිස් කෙනෙක් පැය දෙක ගානේ මාසෙට දවස් පැය 8ක් උගන්වලා තමයි 1000ක් හරි කීයක් හරි ගන්නෙ කොහොම හරි තමන්ගේ අධ්‍යාපනයේ වර්ධනයක් වෙනවා නම් කියලා විතරයි ෆීස් එකක් ගන්නෙ නැත්නම් වැඩක් නැහැ එහෙම සල්ලි ගන්න බලාගෙන ළමයි එකතු කරගන්නේ නැහැ මං රයිට් පුතේ දුවේ ඇවිල්ලා දැන් වෙලාව 8ට ළඟයි මේ අර දාපු එකේ ස්ලිප් එක ඔයා එවන්න ඕන ෆොටෝ එකක් ගහලා දැම්මට පස්සේ හරි ওই ටික තමයි ඕන එහෙනම් පන්ති ඉවරෙච්ච ගාම
9යි 2021 දෙවා ඉන්න වසරයි දෙක දාන්න මම ඒ අයට මේ පේපර් දෙක පටස් දාලා එවනවා ඒ එක්කම. ඕන අයට නිකන් ඉන්න ගමන් කරන්න පුළුවන්. රයිට් මම ඒකට අප වෙන්නේ නැහැ මේක මේ පේපර් එක හෙට බලලා දෙනවා කියලා එහෙම එකක් නෙමෙයි. මම මේ පේපර් එක ඔයාලට just check කරන්න මම කියලා දුන්න නිසා ලියන්න පුළුවන් ඕනනම්. හරි. එහෙනම් මේ පිටපතක් ලියලා හැමදාම දාන වැඩේ. ඔය දෙක හැමදාම කරන්න ඕන මට අහන්න තියන්න එපා. හරිද? අකුරු ටික පොඩ්ඩක් හදාගන්න. පිටපතක් කියන්නේ පිටු පිරෙන්න ලියන්න ඕනේ නැහැ. කොලයක් අරගෙන සාමාන්‍ය කොලයක පිටුවකින් කාලක් එහෙම නැත්නම් භාගයක් පිටු භාගයක් penciling ලියන්න. හරිද? Use the pencil to write your copywriting and just you can upload it to your group. I will create a group and after you send me your mobile numbers, WhatsApp numbers. Sorry. Right. That's it for today and let's meet next week again and thank you for joining today. Good luck everyone. Thank you, sir. Good night. Good night all.